ඉස්සලාම කතා කරන්න ඔයාලගේ දැන් විභාග තුනක්ද කොහොමද තියෙනවා එකට කරන්න. ඒ අතරේ මම කියන්න විභාගෙට එන ආකෘතියක් පොඩ්ඩක් ඉස්සලාම දැනගන්න. ඊට පස්සේ ඒකටනේ අනිවාර්යයෙන්ම ඔයාලා විභාගෙටනේ ඔය කරන්නේ. තව ටිකක් තියෙනවා කියන්න පාඩම් පටන් ගන්න ඉස්සර ඒක කියන්න මේක මේකෙන් ඈ. විභාගෙට එන්නේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය එකක්. අනිවාර්යයි. ඒකේ තියෙනවා කොටස් එකේ ඉඳලා 10 දක්වා. එන්න ඉතින් පාඩම් කරන්න වෙලාවක් නැති වගේ. හරි සර්. දැන් උන් පින්නේ. හරි. පස්සේ හරි බලන්න දැනේ. හරි එකේ ඉඳලා 10 දක්වා තියෙනවා. මේකෙන් පහක් තියෙන ඉදි ගහන්න. මේකත් මතක තියාගන්න. හරිද? පහක් තියෙන ඉදි ගහන්න, පහක් තියෙන ඉස්තම් පුරවන්න. සාමාන්‍ය ෆෝමැට් එක. ඉස්තම් පුරවන්න තියෙනවා. එතකොට මේකේ ප්‍රශ්න 10යි 10ට ලකුණු 20යි පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි ඒක. කම්පල්සරි එක. හරි? මේකට ඉදි ගහන්න සහ ලියන්න නම් ඔයාලා කාලීන තොරතුරු කියවන්න ඕන. ඒත් එක්කම මහ බැංකු වාර්තාවත් පරිශීලනය කළ යුතුමයි. දැන් ඔයාලා විභාගයේ ලියන කාලය වෙනකොට ඊළඟ වාර්තාව නිකුත් වෙලා අප්‍රේල් වෙනකොට හැබැයි. දැනට තියෙන එක පාවිච්චි කරන්න. ඒක බලමු ඒ නිකුත් වෙලා තිබ්බොත් බොහෝ විට විභාග කිට්ටු වෙලාම නිකුත් වුණොත් නම් ඒකෙන් අහන්නේ ඒකෙන් ගොඩාක් අහන්නේ එකක් හෝ දෙකක් තමයි අහන්නේ. ඒ අතර මම වෙලා තියෙන විදිහට කෙටි ප්‍රශ්නත් 200 300ක්වත් කරන්න try කරනවා මේ කාලය තුල. දැන් පාඩම් උගන්වන විදිහත් මතක නැහැ. හරි. දෙවැනි එක ඉඳලා ඉතුරු ප්‍රශ්න 7න් 4ක් තමයි ලියන්නේ. ඒක ඔක්කොම ප්‍රශ්න 5යි. මේ 4ට 20 ගානේ 80යි පළවෙනි එකට 20යි 100 තමයි හැදෙන්නේ. හරිද? ඒකෙන් දෙවෙනි ප්‍රශ්නේ මෙච්චර කාල ආවේ සංඛ්‍යා සටහනක් දීලා මේක පිළිබඳව ප්‍රශ්න 4ක් ආවා. සමහර විට ආර්ථිකයේ හැසිරීම පිළිබඳව දීලා ફોකස් කරන්න කියන. එහෙම නැත්නම් අනාගතයේදී මේක මොන වගේ වෙයි කියලා ඔයා උපකල්පනය කරනවද කියලා අහනවා. හේතු සහිතව කතා කරමු ඒක. ඉදිරියේ. එහෙම ප්‍රශ්නයක් තමයි දෙවෙනි ප්‍රශ්නෙට එන්නේ. තුන්වෙනි ප්‍රශ්නෙට එන්නේ බොහෝ විට ඉල්ලුම සැපයුම පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යාය ව්‍යාපාරික හැසිරීම පිළිබඳ න්‍යාය සූක්ෂම ආර්ථික විද්‍යාවේ කොටස් වලින් තමයි තුන්වෙනි ප්‍රශ්නේ බොහෝ විට කොට නැගලා තියෙන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව. නොකරපු අයට මම කියලා දෙන්නම් තව සුට්ටින් පාඩම් පටන් ගත්තාම මොකද්ද සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ කියලා. හතරත් බොහෝ විට සූක්ෂම ආර්ථික විද්‍යාව. පස්වෙනි ප්‍රශ්නේ කාලීන ප්‍රශ්නයක්. පස්වෙනි ප්‍රශ්නේ එන්නේ අර ආර්ථික විද්‍යාත්මක හේතු පැහැදිලි කරන්න කියන ආකාරයේ ප්‍රශ්නයක් තමයි බොහෝ අවස්ථා විට මතක හරියට ඔක්කොම වගේ හිම තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි. 6 7 8 බොහොමත් වෙලාවට එන්නේ ඇවිල්ලා තියෙන්නේ සාරු ආර්ථික විද්‍යාව. ඒක තමයි ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය. හරි. ඊට පස්සේ ප්‍රශ්න පත්‍රයේ මේ දෙන ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට කරන වැරදි ටිකක් තියෙනවා. ඒ ටිකක් කියලාම තමයි පටන් ගන්න ඕනේ. ආයෙ පස්සේ ඕවා කියලා දෙන්න වෙලාවක් ඉන්නේ. ඔයාලා මෙන්න මෙහෙම අnder වැඩ කරන්න එපා. කපටි වැඩ. හරිද? ඔයාලා එක එක ඒවා ලියනවා දී ගමන මට මේක බලන්න ගියොත් නම් පුතේ. ආයෙ ඉස්සලා කියපුවානේ. හරි. මම ප්‍රශ්න අහනවා. එතකොට ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. එක දිගට නිකාන් ඔහි යන්නේ ඔයාලා ඇඳට වෙලා දොයියා ගනි. මම මේ බොරුවට කියවනවා. එහෙම කරන්න බෑ. මම ප්‍රශ්න අහනවා. ලියන්නත් තියෙනවා. ඒකින්ද ඇහැරගෙනම ඉන්න. ඔයයන් එපා. හරි. right. එතකොට ඊළඟ එක තමයි මේ ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියනකොට
ඔයාලා හොඳට මුලින් කියවන්න. කියවන්නේ මොකද පේපර් බලනකොට අපිට තේරෙනවා ඔයාලා කියවන්නේ නැතුව ලියන්න. හරි? පළවෙනි ප්‍රශ්නේ මට එක අවුරුද්දක මතකයි එක ළමයි 60ක් විතර අරන් තිබ්බයි සැරේ. 60ක් විතර අරන් තිබ්බයි සම්මානයකටත් ගිහිල්ලා තියෙන්නේ. නමුත් පළවෙනි ප්‍රශ්නේ අතහැරලා. ඉතින් අපරාධ කරන්න දෙයක් නැහැ. අපි උඩින් කියලා තියෙන පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි කියලා. පළවෙනි ප්‍රශ්නේ අතහැරලා ලකුණු 60ක් ගන්න පුළුවන්. ඊළඟ මේක නිකන් ලිව්වත් මෙයා පාස්. හැබැයි කියවලා නැහැ. ඒ කියන්නේ මේක දැම්ම මතක තියාගන්න පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. අනිත් එක තමයි මෙන්න මේවත් කරන්න එපා. හරිද? සමහර අය කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි ලියනවා. හරිද? තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසටයි දෙවෙනි කොටසටයි උත්තරේ ලියනවා. දැන් ඊට පස්සේ ඊතුරු කොටස් දෙක දන්නේ නැහැ මං හිතන්නේ. දන්නේ නැහැ වෙන්න ඇති. ඒකට මොකක්ද ලියන්නේ? ඒකට ලියනවා මේ 6 වෙනි ප්‍රශ්නේ විතර 3 වෙනි කොටසයි 4 වෙනි කොටසයි. දැන් ඒ කියන්නේ මේක අපි අන්ධ වෙලා බලන්න ඕනේ. එහෙම බලන්නේ නැහැ. එහෙම අපිට වැඩ කරන්න එපා. මේ දෙක ලියලා 6 වෙනි එකේ 3යි 4යි ලියනවා මේකේ 3 4 වෙනුවට. මේ දෙකත් හරි ඉතින්. හැබැයි ලියලා තියෙන්නේ මේකේ යටතේ. ඒ කියන්නේ හතරම හරි කියලා පෙන්වන්න වගේ තමයි ලියලා තියෙන්නේ. එහෙම කරන්න එපා. එහෙම කරනවා ඔයාලා නෙමෙයි ලියපු අය කරලා තිබ්බා. ඊට පස්සේ නයියාමිනෝ. ඒක පස්සේ අඳ ගන්න වෙන වෙලාව මෙතන අඳින්න එපා. තුන්වෙනි ප්‍රශ්නේ 1 2 ලියුවා කියන්නකො ඒකෙත්. ලියලා ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ ලියනවා පිළිවෙලට. මෙතන පොඩ්ඩක් ඉඩක් තියලා තියෙනවා. චූට්ටයි ඉඩ තියලා තියෙනවා. හතරවෙනි එකේ 1 2 3 4 ඔහොම ලියලා ප්‍රශ්න 5ක් ලියලා දැන් මේ තුන්වෙනි එකේ මෙතන ඉඳන් පළවෙනි ඒ පිටුවේ අගට ඔහොම නායක අඳිනවා. ඊට පස්සේ එහා පැත්තේ පිටුවේ මුලින් පටන් ගන්න ආයෙ මෙතන නායක අඳිනවා. එහෙම ඉඳන් මේ ඒ පොතේ අන්තිම දක්වාම නායක ඇදලා. නායක අඳින්න ඕනේ නැහැ. එක්කෝ මෙතන අන්තිමට ලියන්න තුන්වෙනි ප්‍රශ්නේ ඉතිරි කොටස් දෙක අවසාන පිටුවේ ඇති කියලා මෙතන ලියන්න. එහෙම ලින්ක් කරපුවාම ඇති. මේක ඇතේ බෑනේ මෙහෙම අඳින්න එපා. හරි. තව තියෙනවා මම ඔයාලා ලියලා එවනකොට බලමු මේ වැරදි තව ගොඩක් අහුවේ. එහෙම ඒවා කරන්න එපා. ඊට පස්සේ ආර්ථික විද්‍යාව නොකරපු අය ආර්ථික විද්‍යාව හැඳින්වීම කියලා තියෙන ඕනෑම පොතක්. ආර්ථික විද්‍යාව මූලධර්ම කියලා තියෙන ඕනෑම පොතක් කිව්වට කමක් නැහැ. ඒ මූලික දැනුම විතරයි අපි මෙහිදී කරන්නේ. මේ ආර්ථික විද්‍යාව මූලධර්ම කියලාම යන්නේ. පොඩි හැඳින්වීමක් තමයි අපි මෙහිදී කරන්නේ. ඒකින්ද ඔක්කොටම පාස් වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මේ විෂය ඉතාමත්ම ලේසි. ඊට පස්සේ මම මේ ලියානාව කියන්න ඕනේ ටික ඒකයි. right. ඔය ටික තමයි කියන්න තියෙන්නේ පටන් ගන්න ඉස්සෙල්ලා. සබ්ජෙක්ට් එකත් ඔයාලට හම්බ වෙලා ඇති කියලා මම විෂයත් ඔයාලා මේ කියන්නේ සිලබස් එකත් හම්බ වෙලා ඇති කියලා හිතාන අපි පටන් ගමු ආර්ථික විද්‍යාව මූලධර්ම කියන්නේ. හරි. ආර්ථික විද්‍යාව. දැන් වැඩි තියෙන්නේ ආර්ථික විද්‍යාව මම කැම්පස් එකට ගිය වෙලාවේ වැක් කරන ගානේ කාර්ය කෙනෙක් අහුවම මගෙන් ඔය කරන විෂයන් ටික මොනවද කියලා. ඉන්දියානු නෑ කාඩෝ ඉන්දියානු විද්‍යාවක් නැහැ. උඹ කරන විෂයන් මොනවද කියලා. මං කිව්වා සංඛ්‍යාන විද්‍යාව ඔහොම ගිහලා ආර්ථික විද්‍යාවක් කිව්වා. හරිද? ආර්ථික විද්‍යාවක් කිව්වා. කිව්වට පස්සේ ඊට පස්සේ ඔහොම කරන විෂය ධාරාව මොකක්ද කියලා. ඒ කියන්නේ ඩිස්ප්ලින් එක මොකක්ද කියලා. මං කිව්වා කලා කියලා. හරිද? ඔතේ කවුරු හරි කැම්පස් එකේ ඉගෙනුම ලබන අය ඉන්නවද කියන්න බලන්න මට චුට්ටක්. කැම්පස් යන අය ඉන්නවද කියන්න චුට්ටක් ටක් ගාලා කෙනෙක් හරි ඉන්නවනේ. ඔව් කිව්වේ ඒකටද? ඔව් නේ. right. ඒක හොඳයි.
ඒ නම් ටික මම මතක තියාගන්න. ඒ කට්ටිය උත්තර දෙන්න ඕනේ. දැනට නෙමෙයි මේ චූටි කොටස් අපි පස්සෙත් තුට්ටක් තා ගැඹුරට ඉගෙන ගන්නවා මේ පාඩම් ටික. ඒකින්ද අර මේ මුල ටික මේ නොකරපු අයට තමයි විශේෂයෙන් කරන්නේ. අනිත් අය මේවා කාලා බීලා ඇත්තේ. ඒනට ඒ අයටත් ඉගෙන ගන්න ටිකක් තියෙනවා තව චුට්ටක් එහාට යනකොට. මං කිව්වා කලා කරන්න කියලා. එතකොට එහෙනම් ඔබ ඇයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ කියලා. කරන්නේ කලා නම් විෂය ආර්ථික විද්‍යාව. ප්‍රශ්නයක් තමයි නේ. ආර්ථික එහෙනම් මේකට එන්න ඕනේ ආර්ථික කලාව කියලා. ආර්ථික කලාව. එයි කරන්න පෑන්නම් ලියවෙන්නේ නැහැ මම ප්‍රශ්න. පෑන්නම් ලියවෙන්නේ නැහැ මේ කට්ටිය ඇඩ්මිට් කරන්නත් උනේ. හරි. එහෙනම් දැන් එතකොට විෂයන් ටික කියන්න වෙන්නේ මොනවද? සංඛ්‍යාන කලාව, ආර්ථික කලාව. එහෙම තමයි විෂයන් කියන්න ඕනේ කලා කරනවා. ඒක දැන් එහෙනම් ඔයාලට මම උගන්වන්න යන්නේ ආර්ථික කලාව. ආර්ථික විද්‍යාවක්ද කලාවක්ද? ආර්ථික විද්‍යාව ආර්ථික කලාව. ආර්ථික විද්‍යාවද ආර්ථික කලාව? ඉගෙන ගන්න ඉස්සරහන්. මොකද්ද මේකේ හරි? හිතලා බලන්න ඈ උත්තරේ මං කියන්නම් පස්සේ කාලේ අපි ටිකක් ඉගෙන ගන්නකොට තේරෙන්නේ මේ විද්‍යාවක්ද කලාවක්ද කියලා. මම ඒක කිව්වේ තව සුට්ටින් අපි ඔක ආර්ථික විද්‍යාව කියන හේතුත් පැහැදිලි කරනවා. ආර්ථික විද්‍යාවද කලාවක්ද කියලා. දැන් ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? තා පොඩි කෑල්ලක් අපි අද කතා කරන්න බය වෙන්න එපා. මේක ළඟ ඉන්නවා වගේ නෙමෙයි ටිකක්. ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? මොනවා පිළිබඳව ඉගෙන ගන්න විද්‍යාවක් කියලා දීති. ආර්ථික විද්‍යාව කියන්නේ කාට හරි මොනවා හරි කියන්න පුළුවන්. සමාජයේ ඉතින් කියනවනම් සමාජයේ ඉන්න මිනිසුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳව ඉගෙන ගන්න විද්‍යාව. මොනවද ඔයාලා ජීවත් වෙනකොට මුණ දෙන ආර්ථික ක්‍රියාකාරකම් කියනවා. ඔයාලා සමාජයේ ජීවත් වෙනකොට මුණ පාන ආර්ථික සංසිද්ධීන් මොනවද? මොනවටද මුණ දෙන්නේ? ආර්ථික විද්‍යානුකූල සංසිද්ධීන් වලට ජීවිත. දැන් ඉපදුනා වෝ. දැන් උඹෑ කියන්නේ නැහනේ ඔහෑ කිය දැන් අඬන. දැන් ඒ ඉපදුනා. ඊට පස්සේ එදා ඉඳන් මොනවටද මුණ දෙන්නේ ආර්ථික විද්‍යානුකූල ගැටලු එහෙම නැත්නම් සංසිද්ධීන් වලට කියන්න පුළුවන් එකක් හරි දෙකක් හරි. මෙන්න මේක මට ආර්ථික විද්‍යානුකූලව මුණ දෙනවා. මොනවාද? ජීවත් වෙනකොට මුණ දෙන ආර්ථික විද්‍යානුකූල ඒවා මොනවද? කියන්න නිදා ගන්න එපා. අද පළවෙනි දවස් චුට්ටක් හිමින් ගියාට කමක් නැහැ. දෙදස් 19 මහ බැංකු වාර්තාව. ඔව් 2019 මහ බැංකු වාර්තාව ඒක තමයි මම කියපු දෙයක අප්‍රේල් මුල සතියේ වෙනකොට දෙන්න ඕන. ඔයාලා විභාගේ කොයි කාලේ තියෙයිද දන්නේ නැහැ නේ. ඒක අපි බලමු. මේක දැම්ම හරිස් වෙන්න එපා. දැනට ඔයාලා තියෙන එක ලේටස්ට් එක බලන්න. ඒ කාලේ වෙනකොට අපි බලමු විභාගේ දැනටත් විභාග දෙකක් පෙන්ඩින්නේ. ඉතින් එතකොට මේ යන විදිහට අපි බලමු මොකක්ද එන්න ඕනේ කියලා. කොහොමත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ සංඛ්‍යාලයකන පිළිබඳව. අනිත් COVID-19 වලින් ආර්ථිකයට වෙන බලපෑම පිළිබඳව එහෙම හොඳට කියව ගන්න. ඒවා කොයි දවස් විභාගෙ තිබ්බත් අහන්න පුළුවන් දේවල් ලෝකෙට වෙච්ච බලපෑම ඕන තරම් තියෙනවා. අපි කතා කරමු ඒවා. කිව්වේ මොනවද ආර්ථික විද්‍යානුකූල බලපාන? ඔයාලා ඉපදිච්ච දවසේ ඉඳන් අර කටේ ගහන කුක්කු බෝතලේ ඒකේ ඉඳන් ආර්ථික විද්‍යාව තමයි බලපාන්නේ. මේකට කිරි පිටි ගන්නෙ කොහොමද? ඕ මොන දෙන ඉපදිච්ච දවසේ ඉඳන් ආර්ථික විද්‍යාවට මොනවද? ඊට පස්සේ දැන් එක වසරට යනවා. දැන් පොත් ටික ගන්නෙ කොහොමද? පොත් ගන්න ගියා පොල් නෙවෙයි පොත් ගන්න ගියාම ඔන්න ආර්ථික විද්‍යාවට මොන දෙනවා? සල්ලි ඕන වෙන පොත් ගන්න. සපත්තු ගන්න. නේ? බෑග් එක ගන්න. ආර්ථික විද්‍යාවට මොන දෙනවා? ඊට පස්සේ එනවා O level වලට.
O level වලට එනකම් ඔහොම යනලා ඊට පස්සේ A level කරන්න පටන් ගන්නවා. දැන් ඊට පස්සේ මොනවද මුහුණ දෙන්නේ? කොහොමද ආයෙ එතෙන්දී ආර්ථික විද්‍යාවට මුහුණ දෙන්නේ? දැන් ඊට පස්සේ ඉතින් අර ජෙල් ගාණ්ඩයි කොණ්ඩේ මොකක් කරනවද කියලා මම දන්නෙත් නෑ දැන් නම් කරන එකට. ඒක කරන්නයි සෙන්ට් ගන්නයි ඕන් ආර්ථික විද්‍යාවට මුහුණ දෙනවා. දැන් සල්ලි ඕන කියලා. කොහොම ගිහලා ඊට පස්සේ ජොබ් එකක් හොයනවා. ඊට පස්සේ විවාහ වෙන්න යනවා. ඔය හැම තැනදී බලන්නකෝ ආර්ථික විද්‍යාවට මුහුණ දෙන්නේ නැද්ද කියලා. විවාහෙන්න ගියාම එක පැත්තක කට්ටියකට උන යනවා දෑවැද්ද හොයන්න වෙනවා. ඕන්න ආර්ථික විද්‍යාවට මුහුණ. අනිත් එක දෑවැද්ද ඉල්ලනවා. ඌට ඕන් මේ පැත්තෙන් ආර්ථික විද්‍යාව ඕනේ. එක්කෝ අර යාළු වෙලා හිටපෙක නැති වෙනවා මේ ආර්ථික විද්‍යාත්මක කරුණු නිසා. සල්ලි නැති. මොන තරම් මූණ පාන. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා වයසට යනවා. වයසට ගියාම මොකද? වයසට ගියාම බෙහෙත් ගන්න සල්ලි. අන්තිමට මැරෙනකොට පෙට්ටිය ගන්නකොට ආර්ථික විද්‍යාවට මුහුණ දෙනවා. එහෙනම් ආර්ථික විද්‍යාව උපතේ සිට මරණය දක්වා සිදුවෙන සියලුම ආර්ථික විද්‍යාත්මක කරුණු පිළිබඳව අපි අධ්‍යයනය කරන විද්‍යාවක්. එතකොට ආර්ථික විද්‍යාව පිළිබඳව ඕක තමයි දල මේක. නමුත් ඔයාලට මම දීපු ටියුට් එකේ තියෙනවා එක එක ආර්ථික විද්‍යාඥයෝ කියපු අර්ථ දැක්වීම. ඒව නම් ඉතින් කියව ගන්න එකක් විතර මම කියන්නම්. ආර්ථික විද්‍යාව වූ කලී කේන්ස් කියන්නේ ආර්ථික විද්‍යාව වූ කලී කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් හෝ නිවැරදි නිගමන කරා එළඹීමට මනස ආධාරකයක් සපයන මෙවලම් කට්ටලිය. අන්න ඊට පස්සේ මම ඔයාලට දීලා තියෙනවා අර කීප එක. ආර්ථික විද්‍යාව යනු විකල්ප ප්‍රයෝජන ඇති හිග සම්පත්. අන්න දැන් අපි චුට්ට චුට්ට ආර්ථික විද්‍යාවට යන්නේ. විකල්ප ප්‍රයෝජන ඇති හිග සම්පත් මිනිසුන්ගේ අසීමිත උවමනාවන් ඉටු කරගැනීම වස් විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නේ කෙසේද යන්න වර්තමාන හෝ අනාගතයේ පරිභෝජනය සඳහා සමාජයේ විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් අතර ඒවා බෙදා ගැනීම යන කරුණු පිළිබඳව මිනිසුන් හා සමාජය තෝරා ගැනීම කෙසේද යන්න අධ්‍යයනය කරන විද්‍යාවයි. ඒක වැඩිනේ. ඔච්චර දෙයක් ඕනේ නැහැ. තවත් කෙටිම කියනවා නම් ඔයාලා ගෙදර පිළිබඳව කතා කරනවා නම් ආර්ථික විද්‍යාව කියලා කියන්නේ අර පිරිමැස්ම පිළිබඳව ඉගෙන ගැනීම. අර පිරිමැස්ම පිළිබඳව ඉගෙන ගන්න විද්‍යාව තමයි කෙටියෙන්. එහෙම නැත්නම් ආර්ථිකයක් තුල එහෙම නැත්නම් සමාජයක් තුල එහෙම නැත්නම් තමන් මේ සමාජයේ ජීවත් වෙනකොට මූණ පාන ආර්ථික විද්‍යාත්මක කරුණු වලට මුහුණ දෙන ආකාරය පිළිබඳව තමයි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න. 100ක් හම්බ කරොත් කීයක් ඉතුරු කර යුතුද? එහෙම ඉතුරු කරලා අපි කොහොමද ඒක ආයෝජනය කරන්නේ? ඒකට තව ණයක් ගන්න කොහොමද? ඔය තමයි ඉගෙන ගන්න. මේක මම සමාජයට සහ ලෝකයට සහ එක් රටේ ආර්ථිකයට වඩා ඔයාගේ ගෙදර පදනම් කරගෙන තමයි මේ පාඩම් මාලාව කරගෙන යන්නේ. එතකොට ගෙදරට එන ප්‍රශ්න ටිකම තමයි රටකටත් තියෙන්නේ. ඒක වඩා පැහැදිලි වෙයි. නේද? එහෙනම් ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මේ සීමිත සම්පත් ඒවා ගැන අපි කතා කරමු පස්සේ. දැනට මොකද්ද මිනිසුන් උපතේ සිට මරණය දක්වා මුහුණ දෙන කුරිරු ආර්ථික ප්‍රශ්නයන් පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාව තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. ආර්ථික විද්‍යාව හදාරන්නේ ඇයි? ඇයි ඔයාලා ආර්ථික විද්‍යාව හදාරන්නේ? කීක දේවල් අහනවා. ආර්ථික විද්‍යාව හදාරන්නේ ඇයි? ඉගකම හරියට. ආර්ථික විද්‍යාව කරපුවා වචන දානවා. දැනට උත්තර නොකරපුවා තමයි මේ පොඩි ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. ආර්ථික විද්‍යාව හදාරන්නේ ඇයි? ඉතිහාසයේ හිතුවේ ආර්ථික විද්‍යාව මගින් මුදල් උපයන්න පුළුවන් කියලා. ආදි කාලේ මිනිස්සු ගල්ලිගුවේ වගේ මිනිස්සු ආර්ථික විද්‍යාව කියන එක ඉගෙන ගන්න ඕනේ කියලා හිතුවේ ඇයි? ආර්ථික විද්‍යාවෙන් මුදල් හොයන්න පුළුවන්. ඇත්තටම හිමිහිට බලපුවහම මේ වගේ එකකුත් තියෙනවනේ. මුදල් හොයන්න පිළිබඳව අධ්‍යයනය කරලා හරි විදියට මුදල් උපයන්න නම් ආර්ථික විද්‍යාව දැනගෙන ඉන්න ඕනේ. අනිත් එක තමයි ඉල්ලුම සැපයුම ගැන නොදැන සිටීම මෝඩකමක් කියලා හිතලා දිනවා. ඉස්සර කාලේ මිනිස්සු. ඒකින්ද ආර්ථික විද්‍යාව ඉගෙනගෙන තියෙනවා. අපි මේ ටික වේගෙන් යන්. ඒ වගේම තමයි නූතන විද්‍යාවන්ගේ නූතනම විද්‍යාව ලෙස ආර්ථික විද්‍යාව හඳුන්වනවා. අනිත් එක පැරණිතම විද්‍යාවක් කියලා ආර්ථික විද්‍යාව
හඳුන්වනවා. මෙන්න මේ වාගේ කාරණා නිසා තමයිලු මිනිස්සු ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න උත්සුක වුණේ අතීතයේදී. ඔයාලා අද ඇයි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න? මට කියන්න ඔයාලා ඇයි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න? කියන්න බලන්න දැන් ඔක්කොමලා කියන්න. ඇයි අද ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න? ඒ පැරණි මිනිස්සුනේ ඕක කියන්නේ. ඔයාලා ඇයි අද ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න? එක්කෙනෙක් දෙන්නෙක් කියන්නේ ඔක්කොමලා කියන කමන් ඉන්නේ. ඇයි ඔයාලා අද ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න? ටයිප් කරන්න ඉතින් ඕක අර කොල්ලට යවන්නේ පස්ස ගාලක් ටයිප් කරලා ඒ වගේ පොඩ්ඩක් ටයිප් කරන්න. මොකද ඒක ලොකු වැඩක් නෙමෙයි. ඊගකම හින්දා නෑනේ. නම් කියන්නේ බය වෙන්න එපා. ඇයි අද ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න? කියන්න වදන්නේ නැද්ද ඒකට? එහෙනම් වදන්නේ නැහැ කියලා කියන්න. ඇයි අද ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න? අවශ්‍යතා වුවමනා ඇයි අද ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න? දැන් ඔයාලා යනවා මාකට් එකට. ඊයොත් අද තියෙනවා ඇපල් ගෙඩියක් රුපියල් 20යි. හෙට තියෙනවා ඇපල් ගෙඩියක් 30යි. දැන් මේ වගේ භාණ්ඩ හා සේවා වල මිල ගණන් නිතර ඉහළ යනවා. අපි ඔකට කියනවා පස්සේ කාලේ තව ටිකක් දවස් යනකොට උද්දමනීය කියලා. ඉතින් මේ වගේ දේවල් වලට ඔයාලා මුහුණ දෙනවා සමාජයේ ජීවත් වෙනකොට. ඊට පස්සේ අද ගිහිල්ලා ඉතුරු කරනවා රුපියල් 30ක්. ඔලිය 110 ගානේ දෙනවා. ඔන්න ලබන සතිය වෙනකොට මේ 100ට දෙන්නේ 108 ගානේ. ඔන්න පොලි අනුපාතකේ පහළ ගිහිල්ලා ඕම මුහුණ දෙනවා. එතකොට මොකද කරන්නේ? අනේ ඕක පොතේ තියාගෙන ඉඳලා නෑ මෙන්න ෆෑමිලි වෙන්නේ මේක අරන් ඔයාලා කරන්නේ ඊට මතක. ඔන්න ආයෝජනය කරා වෙනත් එක. ඒක කරන්න දැනුම ආවේ කොහෙන්ද? ආර්ථික විද්‍යාව පිළිබඳව පොඩි දැනුමක් තිබ්බ මේක. ඒ කියන්නේ මේක ආර්ථික විද්‍යාව නෙමෙයි මේ ආදි කාලේ අම්මලා තාත්තලා ආච්චිලා සීලත් මේක කරා. හැබැයි මේ ආර්ථික විද්‍යාව දැනගෙන නෙමෙයි. නමුත් අද බලපුවාම එයාලා ඒ කරලා තියෙන්නේ අද අපි ඉගෙන ගන්න දේ නොදැන හරි කරලා තියෙනවා. නේද? මේ වාගේ දේවල් වලට මුහුණ දෙනවා. මේ වාගේ මිල ගණන් ඉහළ යන ඒවාට මුහුණ දෙනවා. නේද? බදු ගෙවීම් වලට මුහුණ දෙනවා. ඉතින් බලපුවාම හතර වටේ හැරිලා බලන්න පොඩ්ඩක් ඇඳ වටේ හැරිලා බැලුවොත් ඔය ඔක්කොටම මුදල් වල එකක්. මුහුණ දීලා තියෙන ආර්ථික විද්‍යාත්මක සත්‍යයන්ට. දැනට නිදාගෙන ඉන්න ඇඳගත්තොත් සල්ලි දීලා ගත්තා. මේ ඔන්ලයින් තාක්ෂණයට Wi-Fi data ඔය ඔක්කොම ගත්තේ සල්ලි දීලා. එහෙනම් ආර්ථික විද්‍යාවේ කුරිරු සත්‍යයට මේ මුහුණ දෙන්නේ අපි හැමදාම. එහෙනම් අද ආර්ථික විද්‍යාව උගන ගන්න ඕන නැත්තේ ඔන්න ඔය කියන කුරිරු සත්‍යයට මුහුණ දෙන්න නම් අපි ආර්ථික විද්‍යාව දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් ඔයාලා මේ සත්‍යයට මුහුණ දෙන්න ගියාම වලේ වැටෙනවා. right. ඊට පස්සේ අපි යම් ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදයන් පිළිබඳව පොඩි කියනවා. ආර්ථික විද්‍යාව විද්‍යාවක් ලෙස සැලකීමට හේතු. දැන් නොකරපු අයට තේරුණා නේද? ආර්ථික විද්‍යාව හැඳින්වීම ඉතාමත්ම කෙටියෙන් කියලා ඕක දවසක් විතර කරන එකක්. ඉතර කරන්න වෙලා නැහැ. අපි දවස් 22කින් ලොකු සිලබස් එකක් තියෙනවා. කරන්න මේ මුල පාඩම් ඒකින්ද ඉතාමත්ම වේගෙන් යනවා. ඊට ගැටලුවක් වෙන්නේ නැහැ. නොකරපු අයට පුළුවන් වෙන විදිහට තමයි මම කරන්නේ. ඒවල තියෙන ටියුට් ටිකක් කියවන්න පොඩි ආර්ථික විද්‍යා පොතක් දැනට කියවන්න. අමාරු පාඩම් එනකොට මම ඉතාමත්ම හිමින් කරනවා. ඒකට බය වෙන්න අවශ්‍ය නැහැ. හරි? අමාරු යයි හිතන. අමාරු නෑ. ආර්ථික විද්‍යාව කියන්නේ අමාරුම නැති විෂයක්. ආර්ථික විද්‍යාව විද්‍යාවක් ලෙස සැලකීමට හේතු. අන්න දැන් අර විද්‍යාවද කලාවද? ඇයි ආර්ථික විද්‍යාව විද්‍යාවක් කියලා කියන්නේ? විද්‍යාවෙන් කරන්නේ මොකද්ද? විද්‍යාව දැන් සයන්ස් කරලා ආපු හැට ඇතිනේ. මොනවද විද්‍යාවදි කරන්නේ? මොකක් හරි ඔයාලා පරීක්ෂණයක් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ නිගමන වලට එනවා. මතකයිද? ඔලෙවල් හරි වලට හරි කරානේ. මොනවාද? කාබන් ඩයොක්සයිඩ් වායුව උණු තියර තුලින් ගියාම කිරි පාට වෙනවා. තමයි පරීක්ෂණය කරලා නිරීක්ෂණය කරලා නිගමනය කරනවා. ඒ වගේ
දැන් ආර්ථික විද්‍යාවේදී ආර්ථික විද්‍යාව ගත්තාම එහෙනම් ආර්ථික විද්‍යාව මේ ටික කරනවා. මේකේ ඉන්න ටික වෙනම නම් ඒක විද්‍යාව. පැහැදිලිද මම කියන එක? විද්‍යාවේදී කරන්නේ පරීක්ෂණය කරලා නිරීක්ෂණය කරලා නිගමනයකට එන එක. එහෙනම් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ඔක්කොගේම මේකනේ විද්‍යාව කියලාකට එන්නේ. දැන් මෙතකොට ආර්ථික විද්‍යාව මාර ප්‍රශ්නයක්. එතකොට එහෙනම් මේක කලාවක්ද? දැන් එහෙනම් මේකට විද්‍යාව කියන්නේ. ආර්ථික විද්‍යාවේ පරීක්ෂණ තියෙනවා. මොනවා පදනම් කරගෙනද කරන්නේ? සංඛ්‍යා දත්ත, ආර්ථික දත්ත. ආර්ථික දත්ත පදනම් කරගෙන පරීක්ෂණ කරනවා. කාල ශ්‍රේණි දත්ත, හරස්කඩ දත්ත කියන දෙකම. ඒව දන්නේ නැත්නම් කමක් නැහැ. දැන් දන්නේ නැති එක හොඳයි. කාල ශ්‍රේණි දත්ත කියලා කියන්නේ පහුගිය කාලයක් තිස්සේ අවුරුදු 10ක විතර 1970 ඉඳලා 1970 ඉඳලා අපි හිතමුකෝ 1980 දක්වා වගේ කොහොම ගත්තොත් මේ ওই වර්ෂ ටික තියෙන එක කාල ශ්‍රේණි දත්තයක් කියලා කියන්නේ. දන්නේ නැති අයත් ඇති ඉන්න කියන්නේ. හරස්කඩ දත්තයක් කියලා කියන්නේ එක අවස්ථාවක කිසියම් අවස්ථාවක අද දවසේ COVID-19 ආසාදිතයන් ගන්න. අන්න අද දවසේ තිරස්සත. ඒක අපි හරස්කඩ දත්තයක්. මේ කාල ශ්‍රේණි දත්තයක්. ඔය දත්ත දෙවර්ගයේ ප්‍රධාන වශයෙන් පාවිච්චි කරලා අපි මේ සංඛ්‍යා දත්ත පාවිච්චි කරලා පරීක්ෂණය කරමු. හරි මේවා තව ඉස්සරහට ඉගෙන ගත්තාම ඔයාලට ආර්ථික විද්‍යාවෙන් පරීක්ෂණ කරලා නිරීක්ෂණය කරලා නිගමනයකට ඇවිල්ලා ආර්ථික විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. ඒවටද තව මොනවද දන්නේ මම දෙනවා. හරි ඔන්න සංඛ්‍යා දත්ත ටිකක් එකතු කරලා අපි පරීක්ෂණය කරනවා. හරිද? ඔව් සංඛ්‍යා දත්ත ටිකක් එකතු කරලා අපි මේක කාල ශ්‍රේණි දත්ත හරි හරස්කඩ දත්ත හරි අරන් ඊට පස්සේ ඔයාලා තවදුරටත් ඉගෙන ගන්නකොට පුළුවන් වෙයි මේක විශ්ලේෂණය කරලා අපි e-views හරි minitab හරි SPSS හරි දැන් නම් තියෙනවනේ එක එක පැකේජස් ඒවා එකට දාලා මේක පරීක්ෂණය කරනවා මේ දත්ත ටික. පරීක්ෂණය කරලා බලනවා එන data. ඊට පස්සේ මේක නිරීක්ෂණය කරනවා එන සංඛ්‍යා දත්තවල විචලනයන් කොහොමද කියලා නිරීක්ෂණය කරනවා. හරි මේ සංඛ්‍යා දත්ත ටික අරන් අපි ගණනය කිරීම කරලා එන උත්තර ටික මෙතෙන්දි නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරලා අන්න කියනවා නිගමනයක්. ඒ වගේ නිගමන තමයි ආර්ථික විද්‍යාව ගොඩක් තියෙන්නේ. එහෙනම් සංඛ්‍යා දත්ත ආර්ථික විද්‍යානුකූල දත්ත පරීක්ෂණය කරලා පරීක්ෂණයට ලක් කරලා ඒ එන පරීක්ෂණ දත්තවල ප්‍රතිඵල නිරීක්ෂණය කරලා අවසානයේ නිගමනයකට එනවා. නිගමනයකට ඇවිල්ලා කියනවා මිනිස්සු මිල අඩු වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි කරනවා කියලා. ඔන්න නිගමනය. එහෙමනම් ආර්ථික විද්‍යාවේදී මේ විද්‍යාවේදී කරන කාරණා තුන මේ ලෙසම කරනවා. එහෙනම් ආර්ථික විද්‍යාවත් විද්‍යාව. එහෙනම් ආර්ථික විද්‍යාව විද්‍යාවක් ලෙස සැලකීම සාධාරණයි. සැලකීමට හේතුව තමයි මේක. ඒක පැහැදිලිද? පොඩි දේවලුත් ඕන වෙනවා ඒකයි ආ. සූටි දේවල් වුණා. නොකරපු අයගෙන් තමයි මේ අහන්නේ දැන් ඒක පැහැදිලි නේද? ඊට පස්සේ සූක්ෂම ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් ලෙස හැඳින්වීමට හේතු සහ අනිකුත් විද්‍යාවන්ගෙන් වෙනස් වීම. එහෙනම් ආර්ථික විද්‍යාව දැන් අපි භෞතික විද්‍යාව රසායන විද්‍යාව ඔය වගේ ඒවා ඉගෙන ගන්නවා. ඊට පස්සේ ආර්ථික විද්‍යාව ඇයි සමාජ විද්‍යාවක් කියලා කියන්නේ. දැන් විද්‍යාවක් කියලා අපි ඉගෙන ගත්තා. පරීක්ෂණය කරලා නිරීක්ෂණය කරලා නිගමනයකට එන හින්දා ආර්ථිකය විද්‍යාවත් විද්‍යාවක්. මේක කලාවකුත් වෙනවා. අපි පස්සේ එලවත් තිබ්බොත් කතා කරමු මෙතෙන්ද දාලා නැහැ. වෙනම අපි නිකන් chat එකක් දාමු මොකද්ද ආර්ථික කලාව කියන්නේ කියලා පස්සේ වෙලා තියෙන විදිහට. සමාජ විද්‍යාව කියලා කියන්නේ ඇයි? අනුගත විද්‍යාවන්ගෙන් වෙනස් වෙන්නේ.
ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවන්ගෙන්. එහෙමනම් මේ භෞතික විද්‍යාව රසායන විද්‍යාව කියන මේ වාගේ විෂයන්ගෙන් ආර්ථික විද්‍යාව වෙනස් වෙන්නේ. ඇයි? ආර්ථික විද්‍යාවෙන් උගන්වන්නේ සමාජයේ වෙසෙන පුද්ගලයන්ගේ හැසිරීම පිළිබඳව අධ්‍යයනය කරන විෂයක්. ඒකින්ද අපි මේකට කියනවා සමාජ විද්‍යාවක් කියලා. සමාජ විද්‍යාව. සමාජයේ ඉන්න පුද්ගලයන්ගේ හැසිරීම පිළිබඳව ඉගෙන ගන්න හින්දා සමාජ විද්‍යාව. මේවා අපි සුද්ධ විද්‍යාවනේ කියන්නේ. හරි? ඒව ගැන අපි කතා කරන්න ඕනේ නැහැ. එහෙනම් සමාජයේ ඉන්න පුද්ගලයන්ගේ හැසිරීම පිළිබඳව ඉගෙන ගන්න විද්‍යාවන් අපි මොනවද කියන්නේ? සමාජ විද්‍යාව. මොනවද තියෙන්නේ? සමාජ විද්‍යාව හැටියට ගන්න පුළුවන් ඒවා මොනවද තියෙන්නේ? සමාජ විද්‍යාව. එහෙම විෂයක් තියෙනව නේද? සමාජ විද්‍යාව. තව මොනවද? ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාව. තව මොනවාද? සමාජයේ ඉන්න පුද්ගලයන්ගේ හැසිරීම පිළිබඳව විශ්ලේෂණය කරන විද්‍යාවන් තියෙන්නේ. ඒවට අපි කියනවා සමාජ විද්‍යාව කියලා. තව එකක් කියන්න බලන්න. තව එකක් කියන්න බලන්න. ජන සංනිවේදන. යාව. කියන්න ඕනේ නැහැ. තව කියන්න ඔයාලා මොනවද දන්නේ? සමාජයේ ඉන්න පුද්ගලයන්ගේ හැසිරීම පිළිබඳව අධ්‍යයනය කරන විෂයන් මොනවද තව? නැද්ද එහෙම විෂයන්? हमारे वकील දේශපාලන විද්‍යාව හරි හරි මම මොකද්ද කිව්වේ කියලා. හරි ඔය තියෙන්නේ ඕන තරම් කියාගෙන යනවා. දේශපාලන විද්‍යාව කරපුවාට මතකයි. දේශපාලන විද්‍යාව. සමාජයේ ඉන්න දේශපාලනය කරනකොට හැසිරෙන්න ඕන විදිය පිළිබඳ. දැන් එතකොට මේ කියන සියලු විෂයන් අපි කියනවා සමාජීය විද්‍යාව. එහෙනම් සුද්ධ විද්‍යාවන්ගේ මේක ආර්ථික විද්‍යාව වෙනස් වෙන්නේ කොහොමද? ආර්ථික විද්‍යාව සමාජයේ ඉන්න පුද්ගලයන්ගේ හැසිරීම පිළිබඳව නිරීක්ෂණය කරන විද්‍යාවක් හින්දා සුද්ධ විද්‍යාවන්ගෙන් වෙනස් වෙනවා. ඒවා වැදගත් කරපුවා නම් දන්න. දැන් ඊට ප්‍රශ්න තියෙන්නේ මේ කියන සමාජ විද්‍යාවන් අතරින් තව ගොඩක් ඇති. ඒ ඔක්කොම ගත්තාම මේ කියන සමාජ විද්‍යාවන් අතරින් ආර්ථික විද්‍යාව වෙනස් වෙන්නේ කොහොමද? මේ කියන සමාජ විද්‍යාවන් අතරින් ආර්ථික විද්‍යාව වෙනස් වෙන්නේ. එහෙනම් සමාජයේ ඉන්න පුද්ගලයන්ගේ හැසිරීම අධ්‍යයනය කරන විෂයන් සමාජ විද්‍යාවන්. ඒ අතරින් සමාජයේ ජීවත් වෙන ඔයාලා තම තමන් ගත්තොත් සමාජයේ ජීවත් වෙන පුද්ගලයන්ගේ ආර්ථික හැසිරීම විග්‍රහ කරන විද්‍යාව ආර්ථික විද්‍යාව. එහෙනම් මේකෙන් මොනවද කරන්නේ? සමාජයේ ජීවත් වෙන අයගේ සමාජීය තත්ත්වය. සමාජ විද්‍යාව කරපුවා ඇතිනේ. සමාජයේ ඔය විවාහ ගිවිසුම් ගැන, කොට ගණිකා වෘත්ති ගැන ඔය වගේ සමාජීය ප්‍රශ්න ගැන ඒකේ තියෙන. දේශපාලනයේදී කොහොමද දාගන්න මැකියාවෙල්ලිගේ කුමාරයා නම් ග්‍රන්ථයේ සටහන් වෙන පරිදි කියහැමනේ. මම කරලා නැහැ මොන චුට්ටක් ඔය අහලා තිනවා. ඒ වගේ න්‍යායාත්මක ඒවා එකකින් කරන්න මොනවද? දේශපාලනීය පිළිබඳව හඳුන්වන්නේ. එහෙනම් ඒ විද්‍යාවන් එකට ගත්තාම ආර්ථික විද්‍යාව වෙනස් වෙන්නේ කොහොමද? ආර්ථික විද්‍යාවේදී උගන්වන්නේ සමාජයේ ජීවත් වෙන ඔයාලගේ ආර්ථික විද්‍යානුකූල පසුබිම ගැන. ඒක පැහැදිලිද? එතෙන් එනකම් පැහැදිලිද පුතේ? නිකන් අතවත් හොලවන්නකෝ. දැන් මෙතන හිටියා නම් මම කට හොලවනවා. දැන් කට හොලවන්න ඉඩියක් නැහැ නේ. පැහැදිලි නේද එතෙන් එනකම්? ඔව්ද නැද්ද? ඕක නැති වෙන්න දෙයක් නැහැ නේ. අම්මෝ. හරි. ඔක පැහැදිලි නොවෙන්න දෙයක් තියෙනවනේ. හැබැයි ඔය පොඩි දේවලු තහපු දවස් තියෙනවා ඈ. ඉන්න ඒ පොඩි ඉංගම අහගෙන යන. ඊට පස්සේ සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්ව ආර්ථික විද්‍යාව. මේවා නොකරපුවාට වැදගත් වෙන්නේ. සූක්ෂම ආර්ථික විද්‍යාව සාර්ව ආර්ථික විද්‍යාව. දීප දෙකේ ඇති මයික්‍රෝ ඉකොනොමික්ස් මැක්‍රෝ ඉකොනොමික්ස් කියන. දැන් මේ ළඟදී මම මේ
ළඟදී නෙවෙයි කොරෝනා වලට ඉස්සර ළඟදී ගියපුවාම ඔයාලා තව ටිකක් ඈත් වෙයි යකෝ මේක ළඟදී ගිහිල්ලා මේ හැමතැනම මේ ආයෙත් මෙතන නෑනේ නේ බෝ වෙන්න ඉතියක් නෑ හැබැයි ඔන්ලයින් උත් බෝ වෙන්න පුළුවන් ඈ මේකින්ද මාස්ක් එක දාගෙන ඉන්නේ මොකද මම දාලා නෑනේ ඒකින්ද මම මේ ළඟදී ගියා මේ කිතුල්ගල පැත්තේ කවුරු හරි ඉන්නවද කිතුල්ගල කිතුල් ගිහිල්ලා හිටියා මේ ගාමිණී කියලා මහත්මිය හරිද දැන් මෙයා රබර් වගා කරනවා මෙයා රබර් වගා කරනවා රබර් අක්කර 5ක් විතර තියෙනවා මම හිතන්නේ රබර් අක්කර 5ක් විතර තියෙනවා හරිද ගිහිල්ලා මම RDD ගේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නෙවෙයි දෙපාර්තමේන්තුවේ වැඩ කරනකොට එතකොට මං කවුද කියලා කිව්වේ නෑ කියන්න ඕනේ ඔයාලට විස්තර ඇතිනේ මං මහ බැංකුවේ වැඩ කරන්නේ ඒක පස්සේ අපි ඕන වුණොත් කතා කරමු ඒ ටික මං හිතන්නේ ඔයාලට කොහෙන් හරි අපෙන් ඩීටේල්ස් ගත්තා ඔයාලට ටික හම්බෙලා ඇති ඒක වැදගත් නෑ නේ මෙතන නේද වැදගත් කට්ටිය ඉන්නවනම් අහන්න විස්තරي මං කියන්න ඈ යථා කාලී තථා ඒක දැන් මේ ගිහිල්ලා මේ ගාමිණී මහත්තයාගේ ගෙදරට ගියාම මම මේ අක්කර 5ක් වගා කරලා තියෙනවා රබර් මෙයා කියනවා සර් මේ 2019 2018 මේ රබර් වලින් ලැබිච්ච ආදායම 5%කින් විතර අඩු වුණා කියලා. දැන් මේ ගාමිණී කියන මනුස්සයා ගාමිණී මහත්තයා කියනවා මට ඒ කියලා කියන්නේ එයාට 2017 අපි හිතමු 2017 හම්බුණා රුපියල් මිලියන 2ක් කියලා. රුපියල් මිලියන 2ක් හම්බුණා. එච්චර ඔන්න 200ක් කියමු රුපියල් 200ක් කියලා කියමු මිලියන දැම්මොත් කියලා වෙනවා නේද පස්සේ. රුපියල් 200ක් හම්බ වෙලා තියෙනවා. දැන් එතකොට එහෙමනම් 2017 දී රුපියල් 200ක් හම්බ වෙලා තියෙන ආදායම. රුපියල් 200. දැන් මෙයා කියන විදිහට 2018 දී 105ක් අඩු වෙලා. එහෙනම් 2018 මෙයාගේ ආදායම කීයද? කියන්නේ ඔය වගේම තමයි යන්නේ නැත්තම් දොයියනවා. චූටි ප්‍රශ්න. 2017 රුපියල් 200ක් ආදායමක් තිබිලා තියෙනවා මේ අක්කර 5 රබර් වලින්. දැන් 2018 මෙයාගේ ආදායම කීයයිද මෙයා මේ කියන කාරණාවට අනුව? ගණන් පුළුවන් නේ. බලමු. හරි. හොඳයි. 190යි. 105කින් අඩුයි නම් 210කින් අඩුයි. දැන් ඉතින් මේ කියන කාරණාවත් අරන් ඇවිල්ලා මම බැලුවා 2018 මහ බැංකු වාර්තාව. මහ බැංකු වාර්තාවේ තියෙන්නේ 2017ට සාපේක්ෂව 2018 වර්ෂයේ රබර් නිෂ්පාදනයේ ලැබිච්ච ආදායම 108කින් ඉහළ ගියා කියලා. දැන් මට ප්‍රශ්නයක් ආවා. මේ මිනිස්සයා දැන් මං ගියාට පස්සේ එතන වැඩකට යා කියනද ගිය අවුරුද්දේ වැඩක් නැහැ 105කින් විතර ආදායම පල්ලෙහා ගියා මේ රබර් වගා කරලා කියලා. දැන් ඒකත් අරන් ඇවිල්ලා මම මහ බැංකු වාර්තාව බලපුවම මේකේ තියෙනවා හරි දත්ත නෙමෙයි මේ ඒ කියන්නේ මේ දත්ත මුකුත් කියලා නෑනේ. දත්ත නෙමෙයි මම කියන්නේ මහ බැංකු වාර්තාවේ තියෙනවා 108කින් රබර් වලින් ලැබිච්ච ආදායම ඉහළ ගියා කියලා. දැන් කවුද ඇත්ත කියන්නේ? ඔයාලා ගත්කට්ටම කියයි ශ්‍රී ලංකා මහ බැංකුව තමයි පච කියන්නේ කියලා. එහෙමද? කවුද මෙතන මේ ඇත්ත කියන්නේ දැන්? මට කියන්න කවුද ඇත්ත කියන්නේ කියලා? කවුද ඇත්ත කියන්නේ? මෙයාගේ ගාමිණී මහත්තයා කියන එක ඇත්තද? ශ්‍රී ලංකා මහ බැංකුව කියන එක ඇත්තද? කියන කතාව තේරුණානේ. මෙයා කියනවා 17ට වඩා 18න් 105ක් අඩු වුණා මගේ ආදායම. මෙයා මහ බැංකුව කියනවා 108කින් වැඩි වුණා කියලා ඒ අවුරුද්දේ. කවුද ඇත්ත කියන්නේ? ඈ? ගාමිණී කියනවා දෙන්නම කියනවා මාර වැඩක් මේක. ඇයි බෝත් කියනවා ඔක්කොම එකයි නේද? ඔව් ඇයි? ඒ ඔය එක්කෙනෙක් විතර ඉන්නවා පුතේ තාම අර ආර්ථික දිහා නොකරපුවා ඉන්නවා කියලා මම ওই ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනකොට තමයි දැනගන්නේ. ගොඩක් අය කරලා තියෙනවා. නොකරපුවා ඉන්න එකකින්ද කරපු අය චුට්ටක් chance එක දෙන්න ඕන ඒ කීප දෙනාට. කරන්න දෙයක් නැහැ. ඒ කීප දෙනා හැකි ඉක්මනින් පොතකුත් කියවලා මේ චුට්ට අල්ලා ගන්න මුල ටික අපි ටිකක් වේගෙන් යනවා ඊට පස්සේ. වේගෙන් ගියාට අල්ලගන්න බැරි වෙන විදිහට කරන්නේ නැහැ. අල්ලගත්තත් ඔයාලා බෙල්ලෙන් අල්ලගන්න. එතකොට ආඳ අල්ලගත්තා වගේ. එතකොට නැට්ටින් හරි අහුවෙනවා. ඒ වගේ.
ඔක්කොම ගොඩක් අය කියනවා දෙන්නම කියලා. එක්කෙනෙක් දෙන්නෙක් කියනවා ගාමිණී කියලා. මම දැක්ක එහෙම කියලා තිබ්බා. ඈ කවුද නම කියන්නේ? බය වෙන්න එපා. නම කිව්වත් අවුල නැහැ ඉගෙන ගන්නනේ. එන්නේ නේද? ඔව්. කියවෙක් නෑ ඒක ඩිලීට් කරලා දාන්න. එක්කෙනෙක් කිව්ව කොහමද? දැන් දෙන්නම හරි කියන්නේ ඇයි? එන්න මේක තමයි මේ කියන්නේ. ඇයි මේ ගාමිණී කියලා කියන්නේ රබර් වගා කරන ලංකාවේ මේ ලංකාවේ කකුල් දෙකක් දැම්මොත් බඩින් ඉන්නේ එළදෙනක් වගේ. ඇත්තද ඒක? මේ අතර කකුල් දෙකක් දැම්මොත් එහෙම කියලා කියන්නේ නේ බඩින් ඉන්නේ එළදෙනක් වගේ. හොඳ නෑ එහෙම කියන එක. ඒකට කියනවා මිනිස්සු හරි. ලංකාවේ ගත්තොත් මේ ගාමිණී කියන්නේ මේ කිතුල්ගල පැත්තේ ඉන්න එක්කෙනෙක්. එයා තමයි කියන්නේ මේ 100% අඩු වුණා කියලා. එයාගේ ආදායම. හැබැයි මේ මහ බැංකු වාර්තාවේ තියෙන්නේ මොකද්ද මේ ලංකාවේ රබර් වගා කරන සියලුම ප්‍රදේශවල ඉන්න අයගේ සමස්ත ආදායම. එහෙනම් මේ සමස්තය ගැන විග්‍රහ කරන විද්‍යාවට අපි කියනවා සාර්ව ආර්ථික විද්‍යාව. ඒ සාර්ව ආර්ථික විද්‍යාව තුල අර ගාමිණී වගේ එක්කෙනෙක්ගේ ක්‍රියාකාරකම් විග්‍රහ කරන විද්‍යාව අපි කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව. එහෙනම් සූක්ෂම ආර්ථික විද්‍යාවේදී අපි ඉගෙන ගන්නවා පාරිභෝගිකයෙක්ගේ හැසිරීම පිළිබඳ. ඔයාලගේ තමහ බලු විදියට හැසිරෙන්නේ මම කරනකොට තේරෙයි ඔයාලට. ඔයාලා ඔහොම හිටියට ඔයාලගේ හැසිරීම ඉතාමත්ම බලු. පාරිභෝගිකයාගේ හැසිරීම. කොහොමද හැසිරෙන්නේ කියලා අපි තව දවස් දෙකකින් විතර කතා කරමු. එතකොට ඔයාලට අපි එහෙමද හැසිරෙන්නේ? ඔව් එහෙම තමයි. අපි බලමු. එහෙනම් පාරිභෝගිකයාගේ හැසිරීම පිළිබඳව ඉගෙන ගන්නවා. නිෂ්පාදකයාගේ හැසිරීම පිළිබඳව ඉගෙන ගන්නවා. සාර්ව ආර්ථික විද්‍යාවට ආපුවම අපි ජාතික නිෂ්පාදකය ගැන, ජාතික ආදායම ගැන, උද්දමනය ගැන, සේවා වියුක්තිය නියුක්තිය ගැන ඒ වාගේ සමස්ත ආර්ථිකය පිළිබඳ කරුණු ඉගෙන ගන්නවා. ඒකට අපි කියනවා සාර්ව ආර්ථික විද්‍යාව. තනි ඒකක පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාව සූක්ෂම ආර්ථික විද්‍යාව. ඒක පැහැදිලිද? නොකරපු අය කියන්න පැහැදිලි ඇති කියලා හිතනවා. ඒක පැහැදිලි නේද පුතේ? අහන්න දෙයක් නෑ. ආර්ථික විද්‍යාව ස්වාභාවික විද්‍යාවෙන් ඒක අපි කරා. ඊට පස්සේ යථානුරූපී ආර්ථික විද්‍යාව සහ අභිමතානුරූපී ආර්ථික විද්‍යාව. එහෙම නැත්නම් වාස්තවික ආර්ථික විද්‍යාව සහ ගුණාත්මක ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. මොකද්ද යථානුරූපී ආර්ථික විද්‍යාව කියලා කියන්නේ? යථානුරූපී අනික අභිමතානුරූපී. යථානුරූපී කියලා කියන්නේ යථා තත්ත්වය. ඒකනේ නේ. යථා තත්ත්වය. ඒ කියන්නේ අතීතයේදී පැවතුනේ මොකද්ද? අද පවතින්නේ මොකද්ද? අනාගතයේදී පැවතිය යුත්තේ මොකක්ද කියලා ඉගෙන ගන්න විෂය ධාරාවට අපි කියනවා යථානුරූපී ආර්ථික විද්‍යාව. උදාහරණයක් හැටියට මිල ඉහළ යන විට ඉල්ලුම් කරන ප්‍රමාණය පහළ යනවා. මේ යථානුරූපී ආර්ථික මේක යථාර්ථය. යථානුරූපී ආර්ථික විද්‍යාව තුල බොහෝ විට උගන්වන්නේ න්‍යායාත්මක දේවල්. අභිමතානුරූපී එකේදී එන්නේ කුමක්ද සිදුවිය යුත්තේ කියන එක. මොකක්ද සිදුවිය යුත්තේ? COVID-19 වලින් ඇතිවන බලපෑම වළක්වා ගැනීම සඳහා ආනයන සීමා පැනවිය යුතුයි. එකද වාක්‍යයෙන් දිනන යුතුයි. මේක පුද්ගලයෙක් යෝජනා කරන යෝජනාව. පුද්ගලානු බද්ධිතයි. න්‍යායක් නෙමෙයිනේ. එහෙනම් රුපියලේ අගේ ස්ථාවර පවත්වා ගැනීමට නම් වාහන ආනයන සීමා පැනවිය යුතුයි. එහෙම නැත්නම් නැවැත්විය යුතුයි. ඒවා අපි කියනවා අභිමතානුරූපී. මොකද්ද? විය යුත්තේ මොකක්ද?
යථානුරූපීකයේදී වෙන්නේ එදා අද සහ හෙට පවතින්නේ මොකක්ද කියන එක. එහෙනම් ওই දෙක තමයි අපි යථානුරූපී සහ අභිමතානුරූපී කියලා හඳුන්වනවා. right. එච්චරයි. ඔය දැක්ක හැඳින්වීම ඉතාමත්ම කෙටි. අපි ඔක්කොම අද right. ඊට පස්සේ ආර්ථික විද්‍යාවේ වැදගත් සංකල්ප ඔන්න පළවෙනි අභ්‍යාසය. ඒකකම අවශ්‍යතා සහ උවමන. මේක තමයි ආර්ථික විද්‍යාවේ පදනම. ඒකකම අවශ්‍යතා සහ උවමන. ආර්ථික විද්‍යාවේ පදනම. දැන් ඔක්කොම උත්තර දෙන්න මේක. අපි මේකත් ඉතාමත් හොඳට දැනගන්න ඕනේ කොයි ලෝකෙන් ඇහුවත් කියන්න පුළුවන්. හරිද? ඉතියෝපියාව. අපි හිතමු නිකන් ඉතියෝපියාව වැනි තුන්වන ලෝකයේ රටවල් වලට ඉගකම පිළිබඳව ගැටලුව පැවතියත් ඇමරිකාව රුසියාව වගේ රටවල් වලට හිගකම පිළිබඳ ගැටලුවක් පවතින්නේ නැහැ. ඔබ එකගද නැද්ද? ඉතියෝපියාව, ලංකාව, සුඩානය, කර්ගිස්තානය, බලුකිස්තානය, ඔය මොනකිස්තාන ඔය දුප්පත් රටවල් වලට හිගකමක් තියෙනවා සම්පත්. හැබැයි ඇමරිකාව, රුසියාව, ජපානය, චීනය වගේ රටවල් වලට හිගකමක් නැහැ. එකගයිද ඒකට? මට ගහන්න වගේ උත්තරේ වන්නේ. ඒක නෑ. ඇයි අනේ එකඟ නැත්තේ? ඇයි එකඟ නැත්තේ? අර නොකරපු අය මේ කට්ටියම ඉගෙන ගන්න. යාළුවෙක් අල්ලගෙන ඇයි මේකට එකඟ නැත්තේ? නොකරපු එක්කෙනෙක් කියනවනේ හොඳයි මට හොයන්න බෑනේ. දැන් නොකරපු අය එහෙනම් මේක මම ලියා ගන්න ඕනේ මෙයා කරලා නැහැ. ඒකයි වැඩි පුදු. ඒක ටිකක් මේක ප්‍රායෝගිකව ගැටලුයි තමයි මෙහෙම උගන්නන එක. නමුත් ඉතින් ඔයාලා අර පුඩීම ළමයි නෙවෙයි හින්දා ගැටලුවක් වෙන්නේ නැති. ඇයි දුප්පත් රටවලට විතරක් නෙමෙයි හිගකම තියෙන්නේ? පොහොසත් රටවලට නැද්ද? නෑ තමයි. ඔයාලා හරි කියපු එක. එක්කෙනෙක් දිගකකුත් ලියලා තියෙනවා. මොකද්ද? හැම රටකම හිගකම තියෙනවා. පොදු ප්‍රශ්නයක්. සාපේක්ෂයි. හරි. උත්තර දිනනවා. very good ඈ. අනේ මම අවධානයෙන් ඉන්නවා නම් හොඳයි. මේ අවධානය මම අද ගොඩ නගන්නේ ඔයාලට චුට්ටක් අමාරු පාඩම් අපි තව දවස් 3-4කින් කරනවා. අමාරුයි කියන්නේ අර අහු වෙලා නැහැ නිකන් වගේ කොට. ඒ වගේදී උත්තර දීමට පුරුද්දක් ඇති කරන්න තමයි මේ චූටි ප්‍රශ්නත් අහන්නේ. ඒකෙන්ද උත්තර දෙන්න. කොච්චර ආර්ථික විද්‍යාව දැනගත්තත් කමන්නේ. ඔයාලට චුට්ටක් ඉගෙනගෙන නැති පාඩම් එනවා තව ළඟ. ඉගෙනගෙන තියන අය ඇති. නමුත් ඒ වගේදීත් උත්තර දෙන්න පුරුද්දක් ඇති වෙනවා. ජම්මිට වඩා පුරුද්ද ලකුයිනේ. නේ? මේ ආසෙත් කොල්ලට හරි කෙල්ලට හරි SMS ගහන එක පුරුද්දක්නේ. ඉතින් ඒකින්ද ඒ වගේ පුරුද්දක් ඇති වෙන තමයි මම මේකට උත්තර දෙන්න කියන්නේ. අද ඉඳන්ම දෙන්න. එතකොට ඔයාලා මේ අමාරු පාඩම් වලදී ඔටෝමැටිකලිම උත්තරයක් දෙනවා. right. ඇයි එහෙනම් මේක හරි නොකරපු අය පුතේ මේක දුප්පත් රටවල් වලට පමණක් නෙමෙයි. දැන් ඇමරිකාවේ ඉන්න ධනවත්ම පුද්ගලයාට හරිද? අපි හිතමු ධනවත්ම කියන ධනවත්ම USA ජපාන් ඕනම රටක චයිනා මේ කියන ඕනම රටක ධනවත්ම පුද්ගලයාට වැඩ කරන්න තියෙන කාලය දවසකට පැය කීයද? 24යි. නේ? කාලේ පැය 24යි. හැබැයි අපි ලංකාවේ හරි ඉතියෝපියාවේ හරි අර පාරේ ඔහේ ජීවත් වෙන අන්ත දුගියට තියෙන කීයද පැය? 24යි. දැන් මෙයාට 24 මදි වුණාට තව එකක් වැඩි කරගන්න පුළුවන්ද? ඈ. ඉතින් එයාටත් හිගයි එතකොට මෙතන.
පැත්තකින් ඒ කාලය ගත්තා. තව පැත්තකින් ගත්තොත් අපි එච්චර දුර ඒ කරපු අයට ඔක හොඳට තේරෙනවා කියන කතාව නොකරපු එක්කෙනෙකුට තේරෙන විදිහට කියන්න එපා. අපි හිතමු දුප්පත්ම එක්කෙනාට එකකම අපි හිතමු දුප්පත්ම පුද්ගලයා ගෙදර තියෙන්නේ රේඩියෝ එකක්. හරි. මෙයාට ගන්න ඕන වෙනවා ටීවී එකක්. හැබැයි ටීවී එකක් තියෙන ගෙදර එක්කෙනෙකුට ගන්න ඕන වෙන්නේ මොකද්ද? ස්මාර්ට් ටීවී එකක්. දැන් මෙයාට රේඩියෝ එක තියෙනකොට ටීවී එක නෑ, එතන ටීවී එක හිගකම. හැබැයි ටීවී එකක් තියෙන එක්කෙනා ඊට එහා තව තැනකට යනවා ස්මාර්ට් ටීවී එකට. ඇයි මේ මිනිස්සුන්ට ඇයි මේ හිගකම ඇති වෙන්නේ? උවමනාවන්ට මෙතන තියෙනවා. අපි කතා කරමු. සාපේක්ෂ වශයෙන් ගත්තාම තවත් කෙනෙක් තවත් දෙයක් එක්ක සාපේක්ෂව ගත්තාම දුප්පත්ද පොහොසත්ද කියලා නෑ. හැම කෙනෙකුටම හිගකමක් තියෙනවා. හිගකම මොනවට සාපේක්ෂවද? අන්න ඒකයි වැඩි. ඊට පස්සේ හිගකම ඇති වෙන්නේ සාපේක්ෂ සංකල්පයක්. මේක ලියලා තිබ්බා කියලා. මොනවට සාපේක්ෂවද? වෙලාව නම් අර වෙලාව උදේ දැන් මේක මේ පන්තිය හවස තියෙනකොට පොඩි ගැටලුවක් තියෙනවා. දැන් ඔයාලට උදේ පන්ති වල අවුලක් නැහැ. ඇයි? උදේ පන්ති වල වේලාව හිමිහිට යන්නේ. කියන්න පුළුවන් උදේ පන්ති වලදී වේලාව හිමිහිට යන්නේ දැන් හවසට වේගෙන් යන්නේ ඇයි කියලා. මොකද්ද මේ ලියන්නේ? ඔව් හරි. කියලා දෙන්නත් ඉස්සර කියන උවමනාවන්ට සාපේක්ෂව. yes මිනිස් අසීමිත මිනිස්සුන් වරන් සාපේක්ෂව. very good. හොඳයි. එහෙම තමයි ඉන්න ඕනේ. හරි. හරි. ඒ කියන්නේ ඔක්කොම හරි. අන්න එහෙම ඉන්නවනම් මේක කරගෙන ගිය හැකියි. හැබැයි දිග්ගටම ඔහම ඉන්න ඕනේ. අද පාඩමේදී විතරක් නෙමෙයි, ඉල්ලුම සැපීමේදී විතරක් නෙමෙයි. ඒවා පොඩි පාඩම්. අපි මේක IABF කියලා කියන්නේ ප්‍රැක්ටිකලි යෙදෙන තැන් වලට ගෙනියනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේදී කොහොමද අපි මේවා ප්‍රැක්ටිකලි කරන්නේ? කොමර්ෂල් බැංකුවකදී, ඒ කියන්නේ වාණිජ්‍ය බැංකුවකදී කොහොමද මේවා අපි ප්‍රායෝගිකව යොදවන්නේ? කියන තැනට එනකොට තමයි ඔයාලගේ උත්තරේ මම ඉතාමත්ම අගය කරන්නේ. ඒකින්ද අද ඉඳන් පුරුදු වෙන්න. එතකොට එදාටත් ඔයාලට උත්තර දෙන්න පුළුවන්. වැරදුනාට කිසි ගැටලුවක් නැහැ. වැටි වැටි ඇවිදින මගේ පුංචි පුතා නේ. ඒකින්ද වැටි වැටි තමයි ඇවිදින්නේ. right. මම අහුව ප්‍රශ්නේ මොකද ඇහුවේ? දැන් ප්‍රශ්නේ අමතකුණු වෙලා ගියා. මතකද කාට හරි මම අහපු ප්‍රශ්නේ දැන්? ඔයාලා උත්තර බලන්න ගියා මට ඒක අමතක වෙනවා. හරි. හරි. මොකද පාඩමට අදාළ නැති හින්දා අමතකුණා. උදේ දැන් ඔයාලට පන්තිය හරි හිමීට යන්නේ වෙලාව තියෙනවා. මේ හවස මට දීලා තියෙන මේ 3:00 ඉඳන් හරි ඉක්මනට යනවා. ඇයි? කියන්න පුළුවන්. හවස පන්තිය වේගෙන් යනවා. වෙලාව මදි හවසට. උදේට හරි හිමින් යන්නේ. එහෙම තේරෙන්නේ නැද්ද ඔයාලට? ඒක වෙන්න බෑ. මං ඉල්ලලා තියෙනවා මට උදේ පන්තියක් දෙන්න කියලා. ඇයි මේ හවසට හරි වේගෙන් යනවා? ඇයි හවසට පන්තිය වේගෙන් යන්නේ? කියන්න පුළුවන්ද කාට හරි? ඒක පාඩමට අදාළ නැහැ ඉතින් ඔයාලට පොඩ්ඩක්. ඇයි එහෙම වේගින් යන්නේ? ඒවට නම් උත්තර නැතුවත් ඇති. ඔයාලගේ ඩේටා යන හින්දා මම ඒවා වැඩි කතා කරන්න යන්නේ නැහැ. දැන් මෙතන හිටියනම් අපි කතා කරන්න තිබ්බා. මේ බලන්නකෝ. දැන් උදේට දැන් උන්න උදේ 6. දැන් මෙහෙමනේ. ඔන්න පැයකට මෙන්න විනාඩි ගන්න. මේවා මෙතන 12. මේ 12 වෙනකම් මේ දෙක කන්දක් නේ නගින්න යන්නේ. පේන්නේ නැද්ද? මේ කටු දෙක කන්ද උඩහට යන්නේ. පිහිමින් යන්නේ. මහන්සින්. මේ 3 මෙතන තියෙන්නේ. ඉතින් මෙතන 3ට පටන් ගත්තාම මේ 6 මේ බොස් ගාලා මෙතෙන්ද වැටෙනවා. පල්ල. ඒක මේ කටු පල්ලෙහාට යන හින්දා හවසට හරි වේගෙන් යනවා. ඒකින්ද මේ උදේ පන්තියක් මම ඉල්ලලා තියෙන්නේ.
ගෙදර යන්නද නෑ නෑ මට ගෙදර යන්න කිසිම හදිස්සියක් නෑ පේන්නේ නැද්ද ගෙදර ලියපන් නෑ ඒ ඔරලෝසුවේ කට පල්ලෙහාට යනකොට මට ගෙදර යන එක මේ පොඩ්ඩක් ළඟ තියෙන ඒක මට විනාඩි 6ක් විතර යන්නේ වාහනේ ගත්තාම මේක උලන්නේ ඒකත් දීලා තියෙනවා මට ඒකත් හොඳයි ඔයාලා අන්න එහෙම මොනවා හරි හිතුණානේ මට විජහට ගෙදර යන්න ඕනේ හින්දා කියලා එක්කෙනෙක් කියලා දෙනවා ඒක හොඳයි හරි ඒක නෙමෙයි මේ කටු පල්ලෙහාට ඔයාලා බලන්න ඕන ඔරලෝසුව අරන් පල්ලෙහාට නෙමෙයි යන්නේ කියලා දැන් අනිත් පැත්ත අරවලනේ මේ හරි විදිහට ඔරලෝසුව හරි ඒක හින්දා රයිට් අපි බලමු අවශ්‍යතාව සහ උවමනා නොකරපු අය අපිට තියෙන අවශ්‍යතාව මොනවද දැන් කියන්නේ නොකරපු අයට මොනවද තියෙන්නේ වයෝනේ ඒ කියන්නේ ආහාර නිවාස ඇඳුම් පැළඳුම් මේ වගේ ආහාර නිවාස ඇඳුම් පැළඳුම් බෙහෙත් මේවා කියනවා අපි මිනිසාගේ මේවා සමාජ විද්‍යාව සමාජ අධ්‍යයනය නේ මූලික අවශ්‍යතා තව අවශේෂ ද්විතීය අවශ්‍යතා තියෙනවා නේ දැන් ඔයාලට මේ මූලික අවශ්‍යතා ටික ඉපදිච්ච දවසේ ඉඳන්ම හම්බ වෙනවා දැන් O level ඉවර වෙච්ච ගමන් ඔන්න ද්විතීය අවශ්‍යතාවත් එන්න පටන් ගන්නවා දැන් ඇවිල්ලත් ඇති සමහර අයට ඒ කමක් නැහැ ඒකේ වැරද්දක් නැහැ හරි ඒකින්ද එතකොට ඔයාලා තව මොනවද දැන් මට ඕනේ කියන ඒවා දැන් හිතා ගන්න මේක ශාරීරික සහ මානසික කියන දෙයන්සීම් භාණ්ඩ හා සේවා වලින් ලැබෙන ද්‍රව්‍යාත්මක අවශ්‍යතා සහ මානසික අවශ්‍යතා කියන දෙකම තියෙනවා කිව්ව ලියනවානේ අනේ මට එතකොට කමක් නැහැ ලිව්වට ඔව් ඒකත් අවශ්‍යතාවයක් තමයි දැන් මොන මිලෝන්දේ ගැන මුන් අහනවද මන් දන්නේ නැහැ කමක් නැහැ මොන හරි ඉන්නෝගේ ඔය ඔක්කොම අවශ්‍යතා තමයි ඒක ද්විතීය අවශ්‍යතා හරි එහෙනම් මෙන්න මේ අවශ්‍යතා මූලික අවශ්‍යතා සීමා සහිතයි ඔය ටික තමයි අපි මූලික වශයෙන් ගත්තාම අවශ්‍යතා තියෙන්නේ දැන් මේකට ගත්තාම දැන් ආහාර ගත්තාම වත් තියෙනවා ඉන්දියාප්ප තියෙනවා රොටි තියෙනවා ඊට පස්සේ මුං ඇට තියෙනවා ඊට පස්සේ බතල තියෙනවා විවිධ ඒවා තියෙනවා එතකොට මේ අවශ්‍යතා ආහාර කියන එක දැන් නිවාස කියන එක ගත්තාම ඕන මැටි ගෙවල් හරිද වරිච්චි ගෙවල් වරිච්චි ගෙවල් ලොග්ගල් ගෙවල් ඊට පස්සේ මැටි ගඩොල් ගෙවල් කන්ටේනර් පෙට්ටි ගෙවල් ඇඳුම් ගත්තහමත් එහෙම බෙහෙත් ගත්තහමත් එහෙම එහෙනම් මේ කියන අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීමට යොදා ගන්නා ක්‍රම වලට අපි කියන්නේ උවමනාව මේක මුල් කාලේ ඉගෙන ගත්තේ අවශ්‍යතාවලට සාපේක්ෂව තමයි හිගකම කියලා. දැන් එහෙම නෙමෙයි. දැන් අලුත් විදිහට කියන්නේ මේ උවමනාවන් වලට සාපේක්ෂව අවශ්‍යතා සීමිතයි උවමනාවන් අසීමිතයි. එහෙනම් හිගකම ඇති වෙන්නේ මෙන්න මේ උවමනාවන්ට සාපේක්ෂව සම්පත්වල හිගකම තමයි අපි හිගකම කියලා කියන්නේ. එතකොට ඔයාලා ගොඩක් කට්ටිය කිව්වා මොනවට සාපේක්ෂවද හිගකම පවතින්නේ උවමනාවන්ට සාපේක්ෂව. දැන් අර අතින්දිය කාලය තව පැයක් දීර්ඝ කරගන්න අර ධනවත් රටවල ව්‍යාපාරිකයන්ට අවශ්‍යතාවයක් තියෙනවා. නේද? නමුත් ඒක කරන්න බෑ. ඒක උවමනාවක් යාළගේ. නමුත් ඒ උවමනාවට සාපේක්ෂව කාලය ඉගයි. ඉතින් එහෙමනම් මේ කියන සීමිත අවශ්‍යතාවලට සාපේක්ෂව පවතින අසීමිත උවමනාවන්ට සාපේක්ෂව හිගක භාණ්ඩ හා සේවාවල පවත්නා මධිකම මද බව තමයි අපි හිගකම කියලා කියන්නේ. ඒක පැහැදිලිද? එහෙනම් උවමනාවන්ට අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත්වල හිගකම තමයි අපි හිගකම කියලා කියන්නේ. වෙලාව වේගින් යනවා පල්ලෙහාට හින්දා ඒක පැහැදිලි නේද? right.
ඊට පස්සේ පොඩි අභ්‍යාසයක් දෙන්න පුතේ මේ දෙන ඒවා ගෙදරදී කරන්න. මොකද මේකෙදී ඔක්කොම කරන්න කිව්ව දවස් 20න් අපි පාඩම් කරන්න තියෙන 20ක් විතර. දවසට පාඩම ගානේ කරන්න ඕන ඇත්තටම. ඊට පස්සේ ඔයාලගේ ඔය ටියුට් එක ඇති ආර්ථික නොවන භාණ්ඩ සහ ආර්ථික භාණ්ඩ කියලා වර්ගීකරණයක්. ආර්ථික භාණ්ඩ වර්ගීකරණයේ ආදේශන ප්‍රතිබද්ධ ප්‍රාග්ධන පාරිභෝගික කල්පවත්නා පරිභෝජන අතරමැදි අවසාන අසම්බන්ධිත පාරිභෝජන සුඛෝපභෝගී අත්‍යවශ්‍ය බාල මහාභෝගී අර්ධනිමි පොදු සමාජීය පෞද්ගලික සිවිල් යුද කියලා තියෙනවා ආර්ථික භාණ්ඩ වර්ගීකරණයක්. මේකට උත්තර හොයන්න. කරපු අයකට නම් ගැටලුවක් නැහැ. නොකරපු අය පොඩි පොතක් අරන් බලන්න මුල් හරියෙම තියෙනවා මේකට උත්තර. අර දැනී අතපතුගේ ආර්ථික විද්‍යා මූලධර්ම 1 2 පොත් දෙක දැන් ගන්න නෑ මං හිතන්නේ කඩවලත් ඒක දැන් ටිකක් හිගයි. ඒ පොතත් හොඳ පොත් දෙකක් එලෙවල් වලට ගහ පොත් දෙකක්. නමුත් ඒකේ ඒ පොඩි ඕනම පොතක මේ ටික තියෙනවා. ඒ ටික ඔයාලා හොයලා ලියන්න ඕනේ පළවෙනි අභ්‍යාසය ඒක. තියෙනව නේද ඕකේ? දැන් මෙලහට ඕකේ නෑ කියයි. ෂුවර් එකටම කියන්නේ ඒක තමයි. මොකද මම මේ එවන එක නෙමෙයි දන්නේ ඔයාලට දීලා තියෙන්නේ නේ. නෑ ඔය මං කිව්වේ නෑ නේද? කිව්වේ වුණා නැහැ නෝට් ටික. ඔයාලට මම ප්‍රසන්ටේෂන් එකක් ඕකේ දාලා නැද්ද? මොකක් හරි ප්‍රසන්ටේෂන් එකක් මෙන්න මේ විදිහේ ප්‍රසන්ටේෂන් එකක් එවලා නැද්ද? ටියුට් ටික විතර දෙලා මේක එවලා නැද්ද? ඒකේ තමයි ටික මම ඔයක දාන්න කියන්නම් මෙහාට. ඒකේ තියෙනවා. හරි අර ටියුට් එකේ දීලා තියෙන්නේ මම ඔයාලට අර කියවා ගැනීම පහසුව සඳහා PDF දෙකක් විතරයි. හරි මේක මම දාන්න කියන්නම්. ඒ ප්‍රසන්ටේෂන් එකේ තියෙන්නේ ටික. හරි රයිට්. ඊට පස්සේ ප්‍රතිස්ථාපනය කළ හැකි හා නොහැකි සම්පත්. ප්‍රතිස්ථාපනය කළ හැකි සහ නොහැකි සම්පත්. ඒ කියන්නේ මොනවද? සම්පත් ඉන්නවද මෙතන කවුරු හරි? සම්පත් කෙනෙක් ඇති. නැති වෙන්න බෑනේ ඔය ඔක්කොමලා අතර නේ. එහෙනම් සම්පත් බෙදා වෙන් කරන්න යන්න. ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් කියන්නේ මොකද්ද? දැන් අපි සමහර සම්පත් තියෙනවා, සමහර දේවල් තියෙනවා පාවිච්චි කරලා කරපුවාම නැවත සකස් කරන්න බෑ. හරි ප්‍රසන්ටේෂන් එක මම එවන්නම් කිව්වනේ. හරි ඒක එවන්න කියන්නම්. පාවිච්චි කරපුවාම සමහර සම්පත් තියෙනවා ආය පාවිච්චි කරන්න බෑ. ඒක මොනවද කියලා හිතට නැගෙන්න ඕන. මම මෙතන හිටියානම් දැන් මේක ඔන්ලයින් යන්න නැත්නම් මම කියනවා මොනවද කියලා. දැන් මම සාමාන්‍ය මේ පාඩම හරි විනයානුකූලව දැන් කරන්නේ. හරි අමාරුයි මට මේක කරන්න. මම විනය විරහිතව තමයි උගන්වන්නේ. ඒක තමයි මතක හිටින ක්‍රමය. ඉතින් ඒවා ඔක්කොම කට් කරලා තමයි මේ සබ්ජෙක්ට් එක විතරමයි උගන්වන්නේ. එතකොට ටිකක් ඔයාලා නිදිමත අතහැරලා ඉගෙන ගන්න පුරුදු වෙන්න ඕනේ. මම මෙතන හිටියනම් මම දන්නවා උම්ම දීලා හරි ඇහැරවන්න. දැන් එතකොට මෙතන නැති නිසා මේ එහෙම මොකුත් කියන්නත් බෑ. එතකොට එහෙනම් සමහර සම්පත් තියෙන පාවිච්චි කරපුවාන් පස්සේ ආයෙ පාවිච්චි කරන්න පුළුවන්. නැවත ඇති වෙනවා. සමහර ඒවා තියෙනවා එක සැරයක් පාවිච්චි කරපුවම ආයෙ පාවිච්චි කරන්න බෑ. ඉතින් එහෙම ඒවා අපි කියනවා නැවත පාවිච්චි කරන්න පුළුවන් ඒවා කියනවා අපි ප්‍රතිස්ථාපනය කළ හැකි. ප්‍රතිස්ථාපනය කියන එක තමයි සිංහල ඔයාලා දන්නවනේ ගොඩක් අය සංදි වෙලා ප්‍රතිස්ථාපනය කියලා හැදිලා තියෙනවා. මොනවද ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් සම්පත්? නැවත පාවිච්චි කරන්න පුළුවන් සම්පත් මොනවද? කියන්න බලන්න. නැවත පාවිච්චි කරන්න පුළුවන් ප්‍රතිස්ථාපනය කළ හැකි. ඒ කියන්නේ පාවිච්චි කරපුවම ආයෙත් තියෙනවා. ඔය කියන්නේ. ඔව්. වන සම්පත. ඒකනේ අපි කැපුවට ගණන් ගන්න නැති කොච්චර වනේ කැපුවා අපි ගණන් ගන්නෑ. මම නෙමෙයි සමහර අය ගණන් ගන්නෑ. ආයෙ වගා කරන්න පුළුවන් කරන්න නැති එකයි වෙන්නේ. ඊට පස්සේ මාත්‍ය නේ මම ඔය ටිකක් කියලා ලියුවේ මේක ඕන තරම් තියෙනවා. එහෙනම් ප්‍රතිස්ථාපනය කළ නොහැකි
පාවිච්චි කරාමයි. මොනවද? හොඳ උත්තර දිනනවා කියමු බලන්න. මොනවද ප්‍රතිස්ථාපනය කරොත්? खनिज संपद මිනිඳම් යපස් හරි ඔය නොකරපු අයට මම ඒ ටිකම කිව්වා ටයිම් එක ගල් අඟුරු ගෑස් ස්වාභාවික ගෑස් හරි පැහැදිලි නේද මෙනම් පාවිච්චි කරන පස්සේ එක ඉවරයි මේක එහෙම නෑ මත්ස්‍ය අද එහෙනම් මාළු නැති වෙන්න එපේ අදත් අල්ලගෙන එනවා හෙටත් අල්ලගෙන එනවා ආපහු පැටව ගන්න නේ එහෙනම් මත්ස්‍ය සම්පත වන සම්පත වගේ ප්‍රතිස්ථාපනය කළ හැකි ප්‍රතිස්ථාපනය කළ නොහැකි ඒවා තමයි අනිත්‍ය. right. ඊට පස්සේ හිගකම සහ තේරීම. හිගකම තේරීම සහ ආවස්තික පිළිවෙල. ඔක්කොම එකට කරලා දාන්න. හරිද? දැන් මොනවද හිග? හරි. අපි අහමු බලන්න. එන පාරක් තියෙනවා. පාර දිගේ යනවා මේ. හරිද? පාර දිගේ යනවා. හිගකම තේරීම සහ ආවස්තික පිළිවෙල. කරපු අයට නම් ඉතින් ඔක ගේමක් නෑ. මේ යනකොට ලංකාවේ නෙවෙයි වෙන්නේ. දැන් ඉතින් අපි හිතමුකෝ යනකොට ඊට ඉස්සෙල්ලා ඒකත් මම කියන්නම් මෙහෙම ඊට වඩා චූටි උදාහරණයක් කියලා ඉන්නම් මේකත් කියලා දෙන්නම් ඒක ටිකක් හොඳ නැද්ද කියලා හිතුන ඉඳ මම මැක්වි කමක් නැහැ මොකද දැන් මම මේ මෙතන පන්ති කරනව නෙවෙයිනේ ඔන්ලයින් කරනකොට සමහර උදාහරණ කියන්න මම ඉතල කැමති නේ දැන් අපි හිතමු ඔන්න ඉන්නවා සීරියල් අතාක්කා මෙන්න එකක් ගන්නම්කෝ හරි සිරිය ලතා අක්කා ඉන්නවා මේව කමක් නැහැ නේ සිරිය ලතානේ එයාට ඉන්නවා ළමයි 3 දෙනෙක් හරි ඉස්සර දැන් කීයද ඉස්සර කියන්නේ අවුරුදු 30කට විතර ඉස්සර 3 දෙනෙක්වත් හිටියා ඊට ඉස්සර 12ක් හිටියා දැන් එකයි ඊට පස්සේ දැන් ඔයාලගේ પરම්පරාව වෙනකොට ආයෙ 4ක් විතර වෙන්න ඕනේ නැත්තම් කියලා වෙනවා හරි දැන් ඒක ක්‍රමයක් හදලා තියෙනවා මේ කොහෙද වියට්නාමයේ වියට්නාම යුද්ධයෙන් පස්සේ ළමයි එක් හැදුවොත් එක ළමයෙකුට අපි හිතමු නිකන් ඒ ප්‍රමාණයක් තියෙනවා මට ඒක මතක නැහැ එක ළමයෙකුට අක්කරයක් රජයෙන් දෙනවා ඒකත් නරක නෑ නේ ළමයි වැඩි වෙන්න එයාට ලැබෙන භූමිය වැඩි වෙනවා. හරිද? ඇයි? මෙයා යැපෙන්න එපේ. එන රජයෙන් දෙනවා. සියලු ඉඩම් රජයේ සතු. මොකක් ප්‍රශ්නත් නැහැ. ඇයිද මේ ළමයි කැදුවොත් අක්කරයක් දෙනවා. ඇයි එහෙම කරන්නේ? මේ ළමයි වැඩි කරන්න ප්‍රොමෝට් කරනවා. ඇයි? නැවත සැරයක් යුද්ධයක් ඇති වුණොත් ඒ සඳහා මිනිස්සු අවශ්‍යයි කියලා වියට්නාමයේ විශ්වාස කරනවා. එහෙනම් දැන් අපිට දෙන්න එහෙම නෑ. ඉතින් වෙන මොනවා හරි දෙන්න වෙනවා එහෙම. අපි මොනවා හරි දෙන්න try කරන්නේ. ඔයාලා දැන් මේක හිතේ තියාගන්නකෝ. අපි මොනවා හරි දෙන්න ඒ කාලේ. දැන් මේ 3 දෙනෙක් ඉන්නවා සිරියලා තාක්කා. දැන් එක්කෙනෙක් අපි ගෑන ළමයිගේ දැන් එනවා ගෙදර ඉස්කෝලේ ගිහිල්ලා එනවා එක්කෙනෙක්. මෙයා කියාගෙන එනවා මොනවද? අම්මෙන් මගේ බෑග් එක ඉන්නවා. බෑග් එක ඉරුණා මේවා ලියන්න ඕනේ නැහැ. ඔන්න පළවෙනි එක්කෙනා කියනවා බෑග් එක ඉරුණා කියලා. අනිත් එක ආවිල්ලා කියනවා මොකද කියන්නේ මගේ සෙරෙප්පු දෙක කැඩිලා. සෙරෙප්පු දෙක කැඩුණා. ඉස්සර අපේ ගෙදර වගේ. හරි? අන්තිම එක මං ඇවිල්ලා කියනවා මගේ ගණන් පොත ඉවරයි. ගණන් පොත ඉවරයි කියලා. දැන් මේ අම්මට කියනවා. අම්මා ගාව තියෙන රුපියල් 100යි. දැන් මෙයා ගාව තියෙන රුපියල් 100යි සම්පතක් හැටියට. දැන් මොකද කරන්නේ දැන් අපි හිතමු බෑග් එකක් ගන්න 100ට බෑනේ.
අපි හිතමු 90යි කියලා. 90යි. දෙරෙප්පු දෙකකුත් 50යි. පොතක් අපි හිතමු 20යි කියලා. දැන් මොකද කරන්නේ? මේ තුන් දෙනා ඇවිල්ලා මෙහෙම කියනකොට මුන් කියන්නේත් ඔහොම නෙමෙයිනේ. මගේ දෙරෙප්පු දෙක කරන යන්නේ නැහැ මං හෙඩි ඉස්කෝලේ. ඒ මොනවද කියන්නේ? ගෑන් ළමයා ඇවිල්ලා කියන්නේ මොකද්ද? මගේ බෑග් එක කිරුණා. අර අල්ලපු ගෙදර හොඳ එකක් කියන්නේ අක්කා නංගි කියන්නේ නෑ. ඒක මට කිව්වා මේ ඉඳන්නේ කියලා යන්නේ නැහැ මං හෙඩි ඉස්කෝලේ. ඔහොම තමයි කියන්නේ. මගේ ගණන් පොත ඉවරයි මං ආයෙ යන්නේ නැහැ ඉස්කෝලේ ගෙනත් දෙන්න. ඒ කාලේට එහෙමනේ කියන්නේ වෙන්නේ. දැන් අම්මා මොකද කරන්නේ? ඒකයි ප්‍රශ්නේ. අම්මා ගාව තියෙන රුපියල් 100. මොනවා කරයිද? මේක එක්කෙනාට මොනවද දෙන උත්තර ඔයාලා? ඔයාලා තව ටික දවසකින් අම්මා විච්චාම මේ වගේ ඇවිල්ලා කියනකොට මොකද්ද දෙන උත්තරේ? ඒක තමයි අහන්නේ මේ. ආයෙ වෙන මේ ආර්ථික විද්‍යාව නෙමෙයි අහන්නේ. ඔයාලා අනාගතයේදී මූණ දෙන ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? මෙහෙම ඇවිල්ලා කිව්වොත් ඔයාලා මොකද කරන්නේ? එහෙම වෙච්ච දවසට තේරෙයි මෙන්න මේක මෙහෙම කිව්වා දැන් මන් දෙන උත්තරේ මොකක්ද කියලා. මොකද්ද මේක මේ වගේ එකද ගන්න පුළුවන් තීරණේ ඔයාලට? කියන්න බාන්න. අනාගතයේදී උවමනා වෙන තීරණයක්. ලංගුරු කියන්න බාන්න. මං උත්තර කියවන්නේ නැහැ ඒකින්ද කියන්නු. ගණන් පොත අරන් දෙනවා. බෑග් එක මහනවා. see father හොඳ ඒවා තියෙනවා නේද? දෙපු පොතයි පොත අරන් දෙනවා. හරි. හොඳයි. දැන් බලන්නකො ඇයි ඔයාලට දැන් ඊළඟ ප්‍රශ්නේ. ඇයි ඔයාලට මේ දෙක තුනම අරන් දෙන්න බැරි මේ සිදිය ලතාට? ඔයාගේ දාට ඔයාට ওই ප්‍රශ්නේ ආපු දවසට ඇයි ඔයාට අරන් දෙන්න බැරි? ඇයි තුන් දෙනාට තුන අරන් දෙන්න බැරි? දැන් අර ප්‍රශ්නෙට උත්තර ඉවරයි. දැන් මම අහන්නේ එක්කෙනෙක් කියනවා ගණන් පොත අරන් දෙනවා. එක්කෙනෙක් කියනවා සෙරෙප්පු දෙක අරන් දෙනවා. එක්කෙනෙක් කියනවා මේ දෙක අරන් දෙනවලු මේක මහලා දෙනවලු. ඇයි ඔයාට මේ ඔයා නම් ඉන්නේ ඇයි මේ තුන් දෙනාට මේ තුන අරන් දෙන්න බැරි? ඒකයි ප්‍රශ්නේ. ඇයි අරන් දෙන්න බැරි? ඔව් ආර්ථික විද්‍යානුකූලව උත්තරේ දීලා දෙනවා. ඇයි අරන් දෙන්න බැරි? මේ කතාවට අනුව ගත්තොත් ඇයි අරන් දෙන්න බැරි? මොන මේකට උත්තරේ දෙන්නේ නොකරපු එක්කෙනෙක්. සල්ලිමදිනේ. එහෙනම් ඒ කියන්නේ අර ආර්ථික විද්‍යානුකූලව සම්පත්. නමුත් මේ කතාවට අනුව මෙයාට මේ රුපියල් 100 තියෙන්නේ. සල්ලිමදි. දැන් එහෙනම් ඒ කියන්නේ සම්පත් මදි. ඒ නිසා ඔයා මොකද කරේ? සම්පත් මෙහෙච්චර හිගින්දා සල්ලි මෙහෙම හිගින්දා ඔයා මොකද්ද කරේ? මොකද්ද කරේ සම්පත් හිග නිසා? දැන් ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ තේරීමක් කරා. අන්න ඒකයි ආර්ථික විද්‍යාවේ හිගකම සහ තේරීම කියලා කියන්නේ. මේ මුදල් නෙමෙයි සම්පත් භූමිය ශ්‍රමය ව්‍යවසාය ප්‍රාග්ධනය කියන ඔය ඔක්කොම ගත්තාම මේ සම්පත් වල හිගකම නිසා ඔයාලට කලන්න ඕන වැඩ වලින් තේරීමක් කරන්න වෙනවා. ඒකට අපි කියනවා තේරීම කියලා. දැන් මෙතෙන්දි කරන්නේ නම් මේක මහලා දිනවා අර කිව්වා වගේ. මේක අරන් දෙනවා ඇයි? ඒකේ අවශ්‍යතාවය වැඩි. ගණන් පොත තමයි මෙතින් ඉන්න අවශ්‍ය මේක ඉක්මනට ගන්න. මේක පුළුවන් මහන්න. තෙරෙප්පු දෙක මහලා නැත්තම් කියන පුතේ තාත්තට අනිද්දා පඩි හම්බ වෙනවා. එතකොට අපි ගමු. කොහොම හරි ඒක පුළුවන් ෂේප් කරන්න. හැබැයි මේක මෙයාට හෙට යන්න අරන් දෙන්න ඕනේ. එහෙනම් අපි තෝරා ගැනීම ගණන් පොත අරන් දීම තමයි. අනුව අවස්ථාව. එහෙනම් ඒක ඇති උනේ ඇයි? මේ රුපියල් 100 කියන සම්පත විතරයි මෙයා ළඟ තිබ්බේ. හරි? දැන් අපි තව එකට යන්කෝ. දැන් මේව මෙච්චර කියන්නේ අර නොකරපු අය ඉන්නේ නේද? නැත්තම් අනිත් අයට නම් මේ තේරීම මොකටද මෙච්චරලා කරන්නේ නේ? භූමිය කියන සම්පත ගන්නකො. එන්න තියෙනවා භූමිය. හරි? මේ භූමිය පිටුම් පර්චස් 10යි කියලා. පර්චස් 10ක භූමියක් තියෙනවා. දැන් මේ භූමිය තුල ඔයාට පුළුවන් මොකද්ද? මල් වගා කරන්න.
නේද? තව එක්කෙනෙකුට පුළුවන් මොනවද කරන්න පුළුවන්? කඩයක් දාන්න. සිංහල අකුරු නම් හොඳයි. තව එක්කෙනෙකුට පුළුවන් නිවසක් හදන්න. තවත් අපි ඕන තරම් පුළුවන් ඈ මේ 4 කොනේ විතර නෙමෙයි. තව එක්කෙනෙකුට පුළුවන් ඩිස්පෙන්සරි එකක් දාන්න. නැත්නම් එළවලු වගක් කරා. මල් වගක්. දැන් එතකොට මේ භූමිය තියෙනවා. භූමිය සම්පත් versus 10යි තියෙන්නේ. දැන් කීයක් ಜಾති කරන්න තියෙනවා? තව ගොඩ මෙහෙ තියෙන්න පුළුවන්. මේ භූමියේ කියන ටික සම්පත් වල ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඒවා තියෙනවා. හැබැයි අපිට මේ ඔක්කොම කරන්න බෑ. ඇයි? purchase 10යි තියෙන්නේ. එහෙමනම් අපි මේ purchase 10 මල් වගා කරනවා කියලා ඔන්න තෝරාගත්තා. ඒකට අපි කියනවා තෝරා ගැනීම. ඇයි ඒක තෝරා ගන්න සිද්ධ වුනේ මේවා අතරින් පවතින භූමිය කියන සම්පත සීමා සහිතව. ඔච්චරද purchase 10. හරිද? දැන් ඒක පැහැදිලිද? පවත් සම්පත් වල සීමා සහිත නිසා තේරීමක් කරන්න වෙනවා. දැන් ඕකෙන්ම මට ආවස්තික පිරිවැය කරන්නත් තිබ්බ. නමුත් අපි වෙන එකකට යන්න. දැන් මොකද ආවස්තික පිරිවැය කියන්නේ? අපි හිතමු මේ පැය දෙකේ 3:00 ඉඳලා මේ දවස්වල නම් ඉතින් කමන්නේ ගෙදරින් ඉන්නේ. 3:00 ඉඳලා 5:00 වෙනකන් කියන පැය දෙකේ ඔයාලට කරන්න පුළුවන් පන්තියට සහභාගී වෙන්න. පන්තියට සහභාගී වීම. තව මොනවද දැන් පන්තියට සහභාගී වුණේ නැත්තම් කරන්න කියන්න බලන්න. අන්න ඒක තමයි මට වැදගත්. දැන් පන්තියට සහභාගී වෙනවා මේ පැය දෙකේ. මේ කාලේ. උනේ නැත්තම් මොකද කරන්නේ? දොයියා. පළවෙනියට මේක ලියයි ආයේ මට හිතෙන්නේ එහෙමයි. අර නිදා ගන්න පුළුවන්. මං කියේ මට මේක දාන නිදා ගැනීම. හරි. අම්මා නිදා ගැනීම. හරියටම හරි මං හිතුවා පළවෙනියට මොක ලියයි කියලා. හරි. හොඳයි. ඒක තමයි දැන් මේ පැය දෙකේ බලන්න හරි ප්‍රැක්ටිකල් නේ ඉතින් මේක. මේ පැය දෙකේ ඔයා පන්තියට ආවේ නැත්තම් නිදා ගන්නවා. තව මොනවද කරන්නේ? ඇත්ත කියන්නලා කොල්ලනේ ඈ. උඹලා බොරු කියන්නේ එහෙම නැහැ. ෆිල්ම් එකක් බලනවා. හරි. තව ග්‍රාමසේවක ගේම් එකක් ගහනවා. කොහේ හරි යනවා. යන්න බෑ මේ දවස්වල. කොහේ යන්නද? සූදුවක්. සින්දුවක් අහනවා. ඉඩම් කෙල්ල බලන්න යනවා. යන්න එපා. මේලා කෙල්ල බලන්නත් යනවා. කෙල්ල බලන්න යනවා. උගෙන නමක් කියන්නේ ඉතින් ඇත්තම කියනවා ඈ. හරි ඉතින් ඇත්ත කතාව නෙමෙයි. ඒකයි මං කිව්වේ හරි ප්‍රායෝගිකයි මේක. තව මොනවද? දැන් බලන්න යනවා නෙමෙයි චැට් කරනවා. කෙල්ලත් එක්ක චැට් කරනවා. ඔව් පැය දෙකේ මේ බලන්නකො. දැන් මොකද්ද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ? ඔයාලට පන්තියට සහභාගී වෙන්න වෙලා. එතකොට මේ පැය දෙකේ ඔයාලා පන්තියේ ඉන්න ඕනේ. දැන් එතකොට එහෙමනම් පන්තියට සහභාගී වීම දැන් මට එක එක්කෙනා කියන්න බලන්න මේ පන්තියට සහභාගී වුණේ නැත්තම් ඊළඟට ඔයා මොකද කරන්නේ? මෙච්චර ගොඩාක් જાති කියනවා. නිදා ගන්නවා, ෆිල්ම් බලනවා, ගේම් ගන්නවා, කෙල්ල බලන්න යනවා, කෙල්ලට චැට් කරනවා. පන්තියට ආවේ නැත්තම් මේ ඔක්කොම කරන්න බෑ නේද? එහෙමනම් මොකද කරන්නේ? පන්තියට ආවේ නැත්තම් මොකද කරන්නේ ඊළඟට? ඔය ඊළඟ යුවගේ. කියන්නේ නොකරපු එක්කනේ. දොයි. බහුතරය දොයි. දොයි තමයි. මන් දන්නවා ඉතින් ඒක. එහෙමනම් මේ කියන පැය දෙකේ ඔයා පන්තියට සහභාගී වුණේ නැත්තම්
මේ කාලය කියන සම්පත සීමා සහිත හින්දානේ මේ මෙහෙම තෝරා ගැනීමක් කරන්න වෙන්නේ වලට නේ. ඔන්න අර ප්‍රශ්නේ. කාලය කියන සම්පත සීමා සහිතයි. ඒ නිසා තෝරා ගැනීමක් කරන්න වුණා. ඔන්න තෝරාගත්තා නිද පන්තියට සහභාගී වීම කියන එක. දැන් තෝරාගෙන ඉවරයි. තෝරාගෙන නෙමෙයි යන්නේ එන්න ඕන හින්දා එන්නේ. දැන් එහෙමත් බයිනේ ඇති. හරි කොහමයි ආවනේ. දැන් තෝරාගත්තා පන්තියට එන එක. දැන් මේ පැය දෙකේ පන්තියට ආවෙන් පස්සේ දැන් ඔයාලා පන්තියට ආවේ නැත්තම් කරනවා කියලා මේ ඔක්කොමලා වගේ කියන්නේ නිදා ගන්නවා. එහෙනම් මෙන්න මේ පැය දෙකේ මේ සීමා සහිත කාලය කියන සම්පතේ පැය දෙකේ පන්තියට සහභාගී වීම නිසා අහිමි වෙච්චි කැප කරපු කරන්න බැරි වෙච්චි සියලුම සාධකයන් අතරින් ඊළඟට වැදගත්ම එහෙම නැත්නම් දෙවනියට කරන්න හිතාගෙන ඉන්න දේ තමයි මේ පළවෙනි එක නිසා අතහැරි ඊළඟ හොඳම අවස්ථාවට අපි කියනවා ආවස්තික පිළිවෙල. හරිද? එහෙනම් මේ 3:00 පැය දෙකේ පන්තියට සහභාගී වීම නිසා පන්තියට සහභාගී වීමේ ආවස්තික පිළිවෙල මොකද්ද? නිදාගෙන. තව කෙනෙකුට සමහර අය දීලා තිබ්බා කෙල්ල බලන්න යනවා කියලා. මේක කරේ නැත්නම් කෙල්ල බලන්න යනවා. එහෙනම් පන්තියට සහභාගී වෙච්ච හින්දා කෙල උනේ මොකද්ද? කෙල්ල බලන්න යන්නේ. එහෙනම් මේ කෙල වෙච්ච එකට අපි කියන්නේ මොකද්ද? ආවස්තික පිළිවෙල කියලා. වරුනේ. හරි ජොලිනේ. පන්තියට සහභාගී වෙච්ච හින්දා කෙල වෙච්ච හොඳම අවස්ථාවට අපි කියනවා ආවස්තික පිළිවෙල කියලා. පැහැදිලි නේ? රයිට්. තව උදාහරණ පොඩි එකට ඔච්චර උදාහරණ කියන්න ගියොත් එහෙම මේ මට අවුරුදු 6ක් විතර කරන්නේ. මේ පළවෙනි දවසේ ඉඳන් හිමින් යන්නේ ළමයිනේ. දවසේ මම ටිකක් වේගෙන් යනවා මෙහෙම ගිහින් හම්බ වෙන්නේ නැහැ. පැහැදිලි නේද පුතේ එතෙන් දෙනකන් ඔක්කොමලා දොයි වගේ ගන්න මූණු ටිකක් දාලා. බුදිහල්ලා කොහොමද? එතෙන් දෙනකන් පැහැදිලිද? ඇහැරලා ඉන්න කෙනෙක් කියන්නකෝ. ඔව්. අපි නිෂ්පාදන සම්පත් ගැන කෙටියෙන් සාකච්ඡා කරමු නේද? රයිට්. එතකොට එහෙමනම් නිෂ්පාදන සම්පත්. දැන් ටික අපි කරනවා දැන් ඒකේ කියව ගන්න තියෙන්නේ ලොකු දෙයක් නෑ. මොනවද නිෂ්පාදන සම්පත් කියලා කියන්නේ? ඒ කියන්නේ නිෂ්පාදන සම්පත් සම්පත් නිෂ්පාදනය කරන එක කෙරෙන්නේ කොහොමද කියන එක නෙමෙයි. දැන් මෙතන සම්පත් කියලා එකක් ඉන්නවා නම් ඌ හැදුවේ කොහොමද කියලා නෙමෙයි මේ අහන්නේ. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා වූ සම්පත් නිෂ්පාදන සම්පත් කියලා කියන්නේ. මේ තියෙන්නේ පුටුවක්. මේ පුටුව මෙතන නම් තියෙන පුටු කෝටියක් විතර. හැදීමට යොදා ගන්නා වූ සම්පත් මොනවද? භූමිය ඕනේ වෙනවා. ශ්‍රමය, විවසාය, නැත්නම් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කමක් නැහැ. විවසාය. කියන මේ නිෂ්පාදන සාධක තුනම ඕන වෙනවා භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න. භූමිය ඕනේ. භූමිය නැතුව මේක පුටුව බිම තියාගෙන හදන්න ඒ අර ගන්ධබ්බ අවස්ථාවක වගේ ඉන්නවා නම් පුළුවන් මේක මේ අවකාශයේ තියාගෙන අපිට හදන්න. එහෙම නෙවෙයි අපි තාම මේ පෘථග්ජන මිනිස්සු ඉඳන් මේකට භූමිය ඕන මේක බිම තියාගෙන හදන්න වෙන්නේ. නැත්තම් ගන්ධබ්බෝවා, ගන්ධබ්බීවා, ගන්ධබ්බ පෝතකෝවා, පෝතිකාවා එහෙම කියන්නේ. ඒ ඔක්කොම ලන ගහලා උඩ ඉඳලා තමයි හදන්නේ. එහෙම නෙවෙයි මේකේ ඉඳ භූමිය අවශ්‍යයි. ශ්‍රමය අවශ්‍යයි මේක හදන්න. ඊට ප්‍රාග්ධනය අවශ්‍යයි. මේක ලී ටික මිල දීලා ගන්න හරි. පොඩි මුදලක් අවශ්‍යයි. ව්‍යවසාය. මේක එකලස් කරන්න සැලසුමක් තියෙන්න ඕනේ. මේක එකලස් කරන විදිහක් එච්චර මේ ටික එකලස් කරලා මෙන්න මෙහාට විකුණන්නේ එහෙම සැලසුමක්. මේක පැක් කරන්නේ මෙහෙම එහෙම ව්‍යවසායකත්වය තියෙන්න ඕනේ. එහෙනම් නිෂ්පාදන සාධක හතරයි භූමිය, ශ්‍රමය, ව්‍යවසාය, ප්‍රාග්ධනය කියන්නේ. අපි භූමිය ගැන බලමු. ඒක ඉවර කරන්න මම මේක කොහොම ඉවර කරන්නේ? ඒ කියන්නේ තව ඉස්සරහට තියෙන මොකද්ද ආර්ථික ප්‍රශ්නත් කතා කරලා ආවස්තික පිරිවැය ගැනත් කතා කරලා ආවස්තික පිරිවැය යන්තන්නේ කතා කරේ. නමුත් උතනින් එහාට ආවස්තික පිරිවැය වක්‍ර ගැනත් කතා කරලා ඔක්කොම අද ඉවර කරන්න ආවේ.
මම ඉස්සර කරනවා නමුත් ඒකත් දැන් පැය දෙකකට අඩු වෙලා හින්දා පැය දෙකකින් කරන්න අමාරුයි පිටේ දැන් ඔයාලා නොකරපු අයත් ඉන්නේ හින්දා තමයි අමාරු. ඔක්කොම කරපු අය නම් මේක මෙලහට ඉවරයි මං. එහෙනම් ඊළඟ පාඩම ලබන සති පටන් ගන්න තිබ්බා. ඒකින්ද අපි චුට්ටක් මුලදී හිමින් යනවා. නොකරපු අය කරුණා කරලා හැකි ඉක්මනටම මේ සතියේම පොඩි පොතක් කියවන්න. ලොකු දේවල් ඕනේ නැහැ. ලොකු දේවල් මං හොඳට කරනවා. මේ පොඩි දේවල් ටිකක් චූට්ටක් වේගෙන් කරනවා. ඒකින්ද පොඩි පොතක් කියව ගන්න. භූමිය. භූමියේ ලක්ෂණ මොනවද? මොනවද භූමියේ තියෙන ලක්ෂණ? ස්වභාව ධර්මයේ දායාදයක් ලෙස ගන්නා සියලු දේ භූමියට ගන්න. දැන් භූමිය කියන්නේ මොකද්ද? පෑන් අලිය වෙන්න කළු පෑනේ ලියුනේ පේන්නේ. භූමිය කියන්නේ මොනවද? භූමියට අයිති වෙන්නේ මොනවද? ස්වභාව ධර්මයෙන් ලද සියලු දායාද භූමිය. එතකොට ජලාශ, ගොඩබිම, වාතය මේ සියල්ල අපි කියනවා භූමිය කියලා. භූමියේ සැපයුම මොකද කියන්නේ? වාතය, වනාන්තර ඔය ඔක්කොම. භූමියේ සැපයුම මොනවාද? භූමියේ ලක්ෂණ. එහෙනම් භූමිය කියලා කිව්වේ ස්වභාව ධර්මයේ සියලු දායාද. ධර්මයෙන් ලද සියලුම දී. දැන් ඔයාලගේ ටියුට් එකේ නැතුව ප්‍රසන්ටේෂන් එකේ මේවා තියෙනවා ඔක්කොම. දැන් ඕමනා අය මේවා හටහනුත් කරගන්න. ඉතින් මේක දැන් අද දාන්න කියලා මම ගියාට කවද්දදායිද දන්නේ නැහනේ. එයාලාට වැඩ තියෙන හින්දා ඒක අමතක වෙන්නත් බැන්නේ නැහැ මහත්. දන්න අය ලියා ගන්න. මේවා දන්නවා. එහෙනම් ස්වභාව ධර්මයෙන් ලද මොනවද? ගොඩබිම්. ජලය එහෙම නැත්නම් ජලාශය. සාගරය. ඒ කියන්නේ මේ ගොඩබිම ජලාශ සාගර වනාන්තර. අවනද? වාතය. මේ කියන සියලු මේවා තමයි අපි භූමියට ගන්න. එහෙම නැතු ඔයාලා ඉතාලි ඉන්නේ බයෝ කරපුවා මේ අපි ඇවිදින ටික ඒක විතරක් නෙවෙයි. එහෙනම් භූමියේ ලක්ෂණ මොනවද? මේවා හරි පොඩි පාඩම්. නිකන් අර හිරව දාන්න තියෙන බයෝ කරපුවාට එහෙම හෙන්න ජෝඩි. ඈ මේවා එහෙම අහන්නේ නැහැ අපි බය වෙන්න එපා ගිහින්. භූමියේ ලක්ෂණ මොනවද? දැන් ඉතින් ඔය පොළොවේ පය ගහලා ඉන්න අයට මේ පොළොවේ තියෙන ලක්ෂණ ටික කියන්න පුළුවන්. ඒකයි අහන්නේ. මොනවද පොළොවේ තියෙන ලක්ෂණ? මේ භූමිය කියන එක අර කියපු ඔක්කොම දේවල් ස්වභාව ධර්මයේ දායාද. මොකද්ද? ස්වභාව ධර්මයේ දායාදයක් වීම. ස්වභාව ධර්මයේ දායාදයක් නෙමෙයි. ස්වභාව ධර්මයේ ලැබිලා තියෙන වාතය, උෂ්ම ගන්න වාතය ලැබිලා තියෙන ස්වභාව ධර්ම. මේ ගොඩබිම ලැබිලා තියෙන ස්වභාව ධර්ම. ජලාශ ලැබිලා තියෙන ස්වභාව ධර්ම. වනාන්තර නම් වගක් කරනවා නමුත් භූමියට අයිති වෙන්නේ ස්වාභාවික වනාන්තර. ඊට පස්සේ සැපයුම භූමියේ සැපයුම මොකද? භූමියේ සැපයුම අනම්‍යයි. අනම්‍යයි කියලා කියන්නේ මේ කියන්නේ මොකද්ද? නැමෙනවා. අනම්මයි කියලා කියන්නේ නැමෙන්නේ නැහැ. නැමෙනවා කියන එක තව වචනයක් වෙනස් වෙනවා. එහෙනම් නොනැමෙනවා කියන එකට තව එක වෙනස් වෙන්නේ නැහැ. සමජාතීය නෙවෙයි. very good. එහෙනම් මේක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අනේ එහෙම කියන්නේ කොහොමද? දැන් ලංකාව ඉස්සෙල්ලා තිබ්බට වඩා වෙනස් වෙලා භූමිය. ඇයි? කොළඹ වරාය නගරේ හැදුවට පස්සේ යටිපැත්ත ආයෙ ලොකු වෙලා. ඉතින් වෙනස් වෙනවා. මාලදිවයින ගොඩ කරලා. නෑ වෙනස් වෙන්නේ නෑ. ඇයි? මුහුදට තිබ්බ ටිකක් ගොඩ බිමට ආවා. හැබැයි භූමිය කියන්නේ මුහුදයි ගොඩ බිමයි ඔක්කොම කියලා අපි උඩින් කිව්වනේ. එතකොට එහෙනම් වෙනස් වෙන්නේ නෑ. අර ස්වභාවය වෙනස් වුණාට ඒකේ සැපයුම වෙනස් වෙන්නේ නෑ. ඒක පැහැදිලිද කියලා මම හිතනවා. තව කියලා තියෙන සමජාතීය නොවේ. සංචලන සීමා පවතිනවා. ඵලදායිතාවේ වර්ධනය කරන්න පුළුවන්. නේද? ඵලදායිතාව වර්ධනය කරන්න පුළුවන්. පොහොර දාලා ඒ වගේ දේවල් කරලා. එහෙනම් අවසානයේ වැදගත්ම එක තමයි ඒ කියන්නේ බලන්න භූමියට කවුරු කියන්නේ? සංචලනය කළ නොහැක. භූමියට ඉතුරු වාක්‍ය කෑල්ල පුරවන්න. අන්න ඌ තමයි දක්ෂයාම. මොකද්ද?
කියලා තියෙනවා හරි භූමියට කියපු තැන හිස්තැන පිරෙව්වා මොකද්ද භූමියට කරන ගෙවීම පදු මේක තමයි වැදගත් එහෙනම් නිෂ්පාදන සාධකයක් හැටියට භූමියේ මිල පදු right එහෙනම් භූමියට බදු භූමියට කරන ගෙවීම පදු කුලිය එච්චරයි ඔය පොඩි දෙයක් මේක තව කියව ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ පාඩම උදාහරණයක් මේ පදනම විතරයි අපයන් ඇත්තටම අපි මේක ප්‍රායෝගික පාඩම් මාලාවක් මේවා අපි එච්චර වෙන්නේ නැහැ නමුත් ඔයාලා අර ඇක්ටිව් කරලා ගන්න ඕන හින්දා තමයි පස්සේ අර මං අහන වෙල් වටාරම් බයිලා වලට උත්තර දෙන්න පුරු කිරීමක් තමයි මේ කියන්නේ අපි තව චුට්ටක් ඉස්සරහට යනකොට ඉතින් මුදල් සැපයීම වැඩි වෙනකොට සක්‍රීය මුදල් ශේෂ සඳහා කරන ඉල්ලුම් ස්ථාවරව තිබියදී අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වැඩි වෙනකොට පොලි අනුපාතිකය අඩු වෙලා පොලි අනුපාතිකයේ ශ්‍රිතයන් වෙන ජාතික ආදාය ඔහොම යනකොට උත්තර දෙන්න පුරුදු වෙන්න ඕනේ. අපි ඒ තැනට එනවා ඊටාම ඉක්මනින් මොකද කාලය හරි සීමා සහිත අපිට තියෙන්නේ. ඒකින්ද දැන් උත්තර දීලා දොයියා ගන්න නැතුව දොයියා ගන්න එක දෙවෙනි අවස්ථාව හැටියට දීලා ඒක ආවස්තික පිරිවැයක් හැටියට පැත්තකින් තියලා දැන් පුරු වෙන්න අපි ඒ තැනට පට්ට ගාලා යන්න ඕනේ මේ මුල පාඩම් ටික ඔයා මම ආර්ථික විද්‍යාව කරපු අය දන්නවා ඇති ඉල්ලුම සැපයුම කියන පාඩම මාස 6ක් විතර කරන එකක් මම දවස් 2යි පැය 4න් කරන්න ඕනේ එහෙම නැත්තම් වෙලා නැහැ ඒකින්ද මෙහිම යන්න බෑ මම අනිත් දවස් ඉඳන් චුට්ටක් වේගෙන් යනවා හරිද වේගෙන් ගියාට පැහැදිලි වෙන්න විදිහට කරනවා අර කතා බහ නැහැ පාඩම කරගෙන යයි හරි ඊට පස්සේ ශ්‍රමය කියන්නේ මොකද්ද මිනිසා විසින් භාණ්ඩ හා සේවා ලියන්න ඕනේ නැහැ. මිනිසා විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා යොදන කායික මානසික ශක්තිය තමයි අපි ශ්‍රමය කියලා කියන්නේ. එහෙනම් ශ්‍රමයේ ලක්ෂණ මොනවද? ඒ කියන්නේ දැන් ඔයා බැංකුවක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා එතෙන් ගිහිල්ලා ඒ හදනවා වෙන්න පුළුවන්. කායික මානසිකයක් දෙනවා. ඔයා කම්පියුටර් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්න පුළුවන්. මානසික ශක්තිය දෙනවා සජීවී එහෙනම් සජීවී සාධකයක් හොඳයි එහෙනම් මෙන්න මේ දෙන කායික සහ මානසික කියන දෙකම තමයි අපි ශ්‍රමය කියලා කියන්නේ එහෙනම් මේ ශ්‍රමයේ ලක්ෂණ මොනවද තියෙන කියලා තියෙනවා සජීවී නිෂ්පාදන සාධකයක් සංචලනය කරන්න පුළුවන් ඒ කියන්නේ සජීවීනේ මිනිහක් ගිහින් තියන්නේ නැහනේ අපි වැඩ කරපන් කියලා නේ ඔව් එහෙනම් සජීවී සංචලනය කරන්න පුළුවන් සමජාතීය නෑ ડોක්ටර්ස්ලා ඉන්නවා කොන්දොස්තරලා ඉන්නවා එතකොට වෛද්‍යවරු කියන්නේ දොස්තරලානේ නේ ඉංජිනේරුවෝ ඉන්නවා ඔය ආදී වශයෙන් එහෙනම් ඒක සමජාතීයනේ ඵලදායීතාවය වර්ධනය කරන්න පුළුවන් මොනවා කරලාද අධ්‍යාපනය ලබා දීලා පුහුණුව ලබා දීලා අපිට පුළුවන් ඒකේ ඵලදායීතාවය වර්ධනය කරන්න ශ්‍රමිකයා ශ්‍රමයෙන් වෙන් කළ නොහැක ඒ කියන්නේ මිනිස්සයා නැතුව ශ්‍රමය ලබා ගන්න බෑ එහෙනම් රොබෝ දැනට අරක රොබෝ හදන්නත් ඉඩ තියෙනවා කාලය හා ශ්‍රමය අතර අන්තර් සම්බන්ධතාවය පැවතීම සහ ශ්‍රමයට කරන මොකද්ද ශ්‍රමයට කරන මොනවද ශ්‍රමයට කරන ගෙවීම භූමියට බදු ශ්‍රමයට වැටු ශ්‍රමයට වැටු කියලා තියෙනවා මේ හොඳයි ඊට පස්සේ ශ්‍රමයේ ප්‍රමාණය තීරණය කරන සාධක දැන් ඔයාලට මතකද දන්නේ 9 වසරේ 3 වෙනි පාඩමේ විතර ගණන් පොතේ තියෙනවා නේද අර කාලය ශ්‍රමය සහ මුදල් කියලා වගේ පාඩමක් අර ශ්‍රම පැය ගන්න හදන පාඩම මට මතක හරියට 9 වසරේ විතර තියෙනවා දැන් නම් කී පන්තියේද දන්නේ අන්න ඒකෙදී අපි අර ශ්‍රම පැය මෙච්චරයි කියලා ගන්න ඒ වගේ ශ්‍රමයේ ප්‍රමාණය තීරණය කරන්නේ කොහොමද ජනගහනයේ ප්‍රමාණය කාර්යක්ෂමතාවය ජනගහනයේ ප්‍රමාණය ශ්‍රමය තීරණය කරන්නේ ශ්‍රමයේ ප්‍රමාණය තීරණය කරනවා ඉන්න ජනගහනය මගින් තීරණය වෙනවා තව උපත් අනුපාතය මරණ අනුපාතය ඊට පස්සේ සුද්ධ සංක්‍රමණය
සුද්ධ සංක්‍රමණ කියලා කියන්නේ මොනවද? තව මොනවද? සුද්ධ සංක්‍රමණ කියලා කියන්නේ මේ රටින් පිටරට යන සහ ඒ රටින් මෙහාට එන ප්‍රමාණය අතර වෙනස. එතකොට තීරණය වෙනවා සෞඛ්‍ය. සෞඛ්‍ය හොඳ නම් ශ්‍රමයේ ප්‍රමාණය වැඩි වෙනවනේ. සෞඛ්‍ය හොඳ නැත්තම් මිනිස්සු මැරෙනවනේ. එතකොට ශ්‍රමය අඩු වෙනවා. තව අධ්‍යාපනය සහ නිපුණතාවය. අධ්‍යාපනය. නිපුණතාවය එහෙම නැත්තම් ට්‍රේනින් කියන්නේ මේ පුහුණුව. මෙන්න මේ වගේ කරුණු හින්දා ශ්‍රමයේ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. නේ? දැන් මේ කොවිඩ් වසංගතය නිසා වාණ්ඩුක මේක වෙන්න පුළුවන් දේ උපත් අනුපාතිකය අඩු වෙනවා. මරණ අනුපාතිකය වැඩි වෙනවා. ඒකට ජනගහන වර්ධනය අඩු වෙන්න පුළුවන්. නේ? හැබැයි ඉතින් එහෙමම වෙන්නේ නැති වෙන්නත් පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද? එහෙමම වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. දැන් මුන් ඔක්කොම ගෙදරනේ ඉන්නේ. ඔයවත් යන්නේ නැහැ. ඒ කියන්නේ උපත් අනුපාතය වැඩි වෙන්නත් බැරි නෑ. එහෙම බලපුවම නේ. උපත් අනුපාතයත් වැඩි වෙනවා. මරණ අනුපාතය වැඩි වෙනවා කොරෝනා හින්දා. උපත් අනුපාතයත් වැඩි වෙනවා කොරෝනා හින්දා. ගැටලුවක් නෑ ඒක උකේනවා. නේ. එහෙම වෙන්නත් පුළුවන්. නැතු උපත් අනුපාතය වැඩි නොවි මේක විතරක් වැඩි වෙනවා නම් ජනගහනය අඩු වෙන්න පුළුවන්. ඒක ප්‍රමාණයට බලපානවා. බලහන යනකොට එහෙම වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. තව මාස 9කින් තව ඒක බලන්න ඕන. බලමු අපි ඒක. හරි. සුද්ධ සංක්‍රමණ. ප්‍රේන් පිටරට යන ප්‍රමාණයට වඩා එන ප්‍රමාණය වැඩි නම් ශ්‍රමයේ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ ගියාට වඩා ඇවිල්ලා මේ කාලේ නම් එහෙමයි. රට ගියාට වඩා ආවා ඊට පස්සේ. ශ්‍රමයේ ප්‍රමාණය ලංකාවේ වැඩි. ඒක ප්‍රශ්නයක් වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් සේවා වියුක්ති ප්‍රශ්නයක්. ඒක පස්සේ කතා කරමු සාරු ආර්ථික විද්‍යාවට ආපුවම. ඊට පස්සේ ශ්‍රම සැපයුම. මොකක්ද ශ්‍රම සැපයුම කියලා කියන්නේ? පොඩි සංකල්ප ටිකක් ඔය. ශ්‍රම සැපයුම රටක සේවා නියුක්තියේ තියෙන ශ්‍රමිකයන්ගේ වැඩ කරන කාලය ශ්‍රම සැපයුම ලෙස හැඳින්වෙනවා. ශ්‍රම සැපයුම කියලා කියන්නේ රටක සේවා නියුක්තියේ සිටින අඩු කාලවලට වැඩි 64ට අඩු සේවා නියුක්තියේ සිටින වයස් ව්‍යුහය බලපාන. ඔය එක තමයි දැන් මේ කියුණානේ වයසක අය වැඩි නම් ඇත්තටම ශ්‍රම සැපයුමට දැන් හැබැයි පුතේ වයස් ව්‍යුහයත් බලපානවා. අර මානසික ශ්‍රමය කියන එක සපයාදී දැන් ගොඩක් තැන් වල දැන් අපිට වෙලා තියෙන අවුරුදු 70කටත් වඩා වැඩි අය තමයි කන්සල්ටන්ට්ලා හැටියට ගන්න. දැන් බාල අය ඇත්තටම අතාරින්න පුළුවන් කියමුකෝ. නමුත් අර අතන වයස් සීමාව කියලා කියන්නේ දැන් ඇත්තට ගත්තහම බොහෝ විට දැන් ප්‍රායෝගිකව දකින්න තියෙන දේ තමයි ඔය කොච්චර කිව්වත් 15ට වැඩි 60ට අඩු එහෙම නැත්නම් 64ට අඩු අය තමයි ශ්‍රම බලකාය කියලා අන්තිමට බලපුවාම ඊට වඩා වැඩි පිරිස් ඕනෑම රටක බලන්න ඉහළම තලවල පාර්ලිමේන්තු වල සභාපතිකම් වල ලංකාවේ නෙවෙයි මම කියන්නේ ඔකි කොහේ ගත්තා ඉන්නේ මේ ඉහළම අර ශ්‍රම බලකායට අයත් නැති පිරිසක්. එතනම රිසර්ච් එකක් කරන්න ඕනේ ගැටලුවක් මටත් පේන්නේ. එතකොට ඒක බලපානවා පල්ලෙහා පැත්තට බලපුවා. ඊළ පැත්ත බලපුවා මානසිකව ඇත්තටම ශ්‍රමයේ සපයනවා මරණකම්ම වගේ. ගොඩක් අය මේ කන්සල්ටන්ට්ලා හැටියට. එහෙනම් ශ්‍රම සැපයුම කියලා කියන්නේ රටක සේවා නියුක්තියේ දී සිටින සියලු පුද්ගලයන් විසින් වැඩ කරන කාලය ශ්‍රම පැය වලින් ගණනය කරපුවම තමයි ශ්‍රම සැපයුම කියලා කියන්නේ. එහෙනම් ඒව තීරණය කරන සාධක මොනවද? ශ්‍රම සැපයුම තීරණය කරන සාධක. ශ්‍රම බලකායේ ප්‍රමාණය. එහෙම නැත්නම් ශ්‍රමිකයෙකු වැඩ කරන සාමාන්‍ය කාලය. ඉතින් දැන් ඔයා තනි එක්කෙනෙක් කියලා හිතන්නකෝ. ඔයාගේ ශ්‍රම සැපයුම කියලා කියන්නේ ඔයා වැඩ කරන ප්‍රමාණය. ඔයා පැය 8ක් වැඩ කරනවා නම් ශ්‍රම සැපයුම පැය 8යි. 9ක් නම් 9යි. 15ක් නම් 15යි. එහෙනම් ඒ වගේ ලංකාවේ හරි ලෝකේ හරි ඕනෑම රටක ඉන්න සියලු දෙනා වැඩ කරන පැය ගාන අනුව ශ්‍රම සැපයුම තීරණය වෙනවා. පැය 2 නම් සියලු දෙනා වැඩ කරන්නේ ඉන්න ගාන දෙකකින් වැඩි කරපුවම ශ්‍රම පැය ගානයි. පැය 8ක් වැඩ කරනවා 8න් වැඩි කරනවා. තේරෙනවද මං කියන්නේ? රයිට්. ඒක එකක්. ආය වැටුප් මට්ටම. එහෙම නැත්නම් වැටුප් විෂමතාවන් බලපානවා. ආය වෘත්තීය සමිතිය වල බලපෑම.
ශ්‍රමිකයන්ගේ පුරපුරුද්ද තාක්ෂණික දියුණුව මේවා නම් ගිරවදා ගන්න තියෙන්නේ. ශ්‍රම සංචලනය ඒ වගේ ආකල්ප කැමැත්ත ඇතිකම කැමැත්ත නැත්තම් වැඩ කරන්න ඒත් බෑ. මේ වගේ දේවල් හින්දා ශ්‍රම සැපයුම තීරණය වෙනවා. ශ්‍රම බලකාය යම් නිශ්චිත කාලයක් තුළ ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ආර්ථික කටයුත්ත සඳහා ශ්‍රමය සැපීමට සූදානම් හෝ ඒ සඳහා ඉදිරිපත් වන නියමිත වයස් පරතරයට අයත් සියලු පුද්ගලයන් ශ්‍රම බලකායට අයිති වෙනවා. සේවා නියුක්තිකයන් වියුක්තිකයන් ඒ චුට්ට බලන්න පුතේ ඔයාලගේ ටියුට් එකේ තියෙන ටික ශ්‍රම බලපාය හඳුනා ගැනීම. රයිට්. මෙන්න මේක හදාන්න. ශ්‍රම බලකාය කියලා කියන්නේ පොඩි ගානක් දෙන්න. ශ්‍රම බලකාය කියලා කියන්නේ ශ්‍රම බලකාය සමානයි විභව ශ්‍රම බලකාය විභව ශ්‍රම බලකාය ඍණ පූර්ණකාලීන ශිෂ්‍යයන් ධන ආබාධිතයන් ධන ගෘහණියන්. ඍණ පූර්ණකාලීන ශ්‍රමිකයන් ධන ආබාධිතයන් ධන ගෘහණියන්. ඔන්න ශ්‍රම බලකාය හැදෙන්නේ මෙහෙම. විභව ශ්‍රම බලකායෙන් අඩු කරනවා පූර්ණකාලීන ශ්‍රමිකයන් ආබාධිතයන් සහ ගෘහණියන්. දැන් මේ ගාන හදන්න බලන්න. තියනවාද කොලේ කුපියනුකුයි? දැන් ගියායට හීනෙන් ඒ ටික හදාගත්ත හැකි. අනිත් අය ටක් ගාලා ලියා ගන්න ඕනේ නැහැ. ලියා ගන්න. නැත්නම් අකුරු අන්තිමට මේක දිහා බලන ඉඳලා අකුරු අමතක කළා ඇයි? මලක එලියක් වෙන්නේ. නේ? අයන්නට උයන්න ලියයි. ඒකින්ද මේක ලියන්න. කිසියම් රටක යම් වර්ෂයක ජනගහනය කිසියම් රටක වර්ෂයක ජනගහනය මිලියන 75කි. මිලියන 75කි. එහි විභව ශ්‍රම බලකාය මිලියන 45කි. එහි විභව ශ්‍රම බලකාය මිලියන 45කි. පූර්ණකාලීන ශිෂ්‍යයින් ගෘහණියන් සහ ආබාධිතයන් පිළිවෙලින් නින්ද යන හින්දා දෙන්නේ යන්නේ මේවා මේ ඔයාලට අපි පස්සේ හොඳ දේවල් හදමු. මේ hina යනේව දැන් හදාගෙන යන්කෝ. පූර්ණකාලීන ශිෂ්‍යයින් විභව ශ්‍රම බලකාය ගෘහණියන් සහ ආබාධිතයන් පිළිවෙලින් මිලියන 11.3 සහ 1ක් වන අතර මිලියන 11.3 සහ 1ක් වන අතර ශ්‍රම බලකාය කොපමණදයි ගණනය කරන්න. ශ්‍රම බලකාය කොපමණදයි ගණනය කරන්න. ටක් ගාලා කියන්න. හදන්න දෙයක් නැහැ නේ කීතින්. කීයයිද? ඔව්. පාටනේ. මාර අමාරුයි. හදන්න අපි ඔහොම යන් හිමිට නේද? හිමිට යන් දන්නා දෙයින් නොදන්නා දෙයට යෑම තමයි බුදුහාමුදුරන්ගේ එක දේශනා විලාසයක්. right very good. එකේ ඔක්කොමලා 30යි කියලා ලියලා දෙනවා. එක්කෙනෙක් ලියලා තිනවා මිලියන 30යි කියලා. ඒකේ වෙනසක් තියෙනවා. මම පස්සේ ප්‍රශ්න වලට ඔයාලා උත්තර ලියලා ඒවා වුවොත් මම දෙන ප්‍රශ්න වලට උත්තර ලියලා එව්වොත් ඕවා ඒවන්නේ නැහැ. මම දන්නේ නැහැ. එව්වොත් මට බලලා දෙන්න පුළුවන්. මම ඊමේල් ඇඩ්‍රස් දෙන්නම්. ඔයාලා එවලා ෆොටෝ ගහලා මට ඊමේල් කරන්න. මට වෙලා තියෙන හැටියට බලන්න. මොකද මේ දවස්වල අපි වැඩ කරන්නේත් ඔන්ලයින්. එතකොට මගේ මේල් බොක්ස් එක ෆුල් තමයි හැම වෙලේම. මම එනම් ඔෆිස් එකේ නැතු ප්‍රයිවට් එක දෙන්න මේකට එවන්නකෝ. rohithaabeykonn@yahoo.com එහෙම නැත්නම් rohit 1736@gmail.com නැත්නම් ඔෆිස් එක rohit@cvsl Central Bank of Sri Lanka. මේක නම් පුතේ වන්නවා මේක හැම වෙලේම ෆුල් මේ දවස්වල මම ඩිලීට් කර ගන්නවත් වෙලා නැහැ. මොකද ඔක්කොම මේල් වලින් අනම්මනන්නේ කරන්නේ Zoom meeting වලින්. මේකට එවුව සමහර විට බ්ලොක් වෙලා තියෙන්නේ නැති වෙයි. මේ දෙකට එවලා මට මේ පොඩි සමහර විට මේක බලලා රෑ 10 11 වෙනකොට මේවා බැලෙන්නේ නැති න පොඩි මට
මැසේජ් එකක් දාන්න මම නම්බර එක ඕනද ටෙලිෆෝන් නම්බර එක ලෙඩක් වෙයිද නෑනේ අපේ කෙනා කියලා මට දාන්න ඕන නැත්නම් මම ඒක සාමාන්‍යයෙන් මම මිස් කෝල් වලට එහෙම ආපහු බෑක් කරන්නේ නෑ no 773796353 හරි ඒක කියන්න මම අහවලා මම මේ ටියුට් එකක් හදලා මේල් කරලා තියනවා කියලා කියන්නේ එහෙම නැතුව නිකන් මේකට ගන්න එපා මම ආන්සර් කරන්නේ නැහැ සාමාන්‍යයෙන් මේක ආන්සර් කරන්න වෙලාවකුත් මේ දවස්වල නැහැ මේ වැඩ කරන විලාසියත් එක්ක right ඉතින් හරිනේ දෙන ටියුට් ලියලා ඕනම් බොඩි එකේ ලියලා මට මේල් කරත් කමන්නේ නැත්නම් පොලේ එක ලියලා ෆොටෝ ගහලා WhatsApp කරන්න එපා නේ ෆෝන් එකේ කිව්වා කියවන්න බෑ මට මං ආයෙ හරි මේ ටික මගේ ටියුට් වල ඇති හැබැයි විස්තර ටික මේ ප්‍රසන්ටේෂන් එකේ නම් මුලම තියෙනවා ඒක ඔයාලට හම්බුන්නේ කියන එක වෙලෙ මේකේ තියෙනවා ඊමේල් එහෙම ඔක්කොම මම ඒක දාන්න කියනවා හරිද ඔව් මිලියන 30යි මෙතන 75න් අඩු කරන්න බෑ මොකද විභව ශ්‍රම බලකාය 45යි අඩු කරන්න තිබ්බ 15ක් එහෙනම් 30යි ඊට පස්සේ ප්‍රාග්ධනය කියලා කියන්නේ නිෂ්පාදනයේ ආරම්භක යෙදුම් අවස්ථාවේ සිට පරිභෝජනය අවස්ථාව දක්වා නිෂ්පාදන ක්‍රියාදාමය තුළ රැඳී තිබෙන පරිභෝජනයෙන් කෙලවර නොවන නිෂ්පාදන ආධාරක නිෂ්පාදන සාධකයක් වශයෙන් ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ ගොඩනැගිලි කම්හල් ඒ ප්‍රාග්ධනයට කරන ගෙවීම පොලිය ඒක තමයි දැනගන්න ඕනේ. ඒ උදේ ඊට පස්සේ ඊළඟ අභ්‍යාසය තමයි ඔයාලට තියෙන ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප කියලා එකක්. ඒක තියෙනවද ඔයාලගේ ටියුට් එකේ? ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප කියලා එකක්? ඒකත් නැහැ. ඒකත් මේකේ තියෙනවා. මෙන්න මේ ටික. ඒ ටිකත් ඔයාලා හොයලා ලියන්න ඕනේ. මොනවද? ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය, සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය සහ භෞතික ප්‍රාග්ධනය, ප්‍රාග්ධන සම්පාදනය, ප්‍රාග්ධනය සහ ආයෝජනය, ප්‍රාග්ධන තොගය, ආයෝජන සහ ඉතුරුම් අතර සම්බන්ධය, දල ආයෝජන සහ සුද්ධ ආයෝජන, මූර්ත ප්‍රාග්ධනය සහ සංසරණ ප්‍රාග්ධනය. ඒ ටිකත් ලියන්න ඕනි. හරිද? ඊට පස්සේ දැන් ඔයාලට එවපු ටියුට් එකේ මට කියන්න ඔය නිෂ්පාදන සාධක ගැන විස්තරයක් තියෙනවද? ඔය මම කරපු චූටි විස්තරේ තියෙනවද ඔයාලට එවපු ටියුට් එකේ? නිෂ්පාදන සාධක ගැන. අක්කල කිය වෙලාව යනවා. පල්ලෙහාට යන්නේ ඒකයි. ඔයාලට එවපු එකේ තියෙනවද ඒක? ඕනේ. මිලියන 30න් පස්සේ දුයිය ගත්තද ඔක්කොමලා? ඔයාලට එවපු ටියුට් එකේ තියෙනවද මම ඔය කරපු කැලිච් එක කොහේ හරි තැනක දීලා තියෙනවද? නැහැ. අයියා. දැන් ඒක ඔය කරපුව එකක්වත් නැද්ද? අර පොඩි මම ටියුට් එකක් වගේ ලියලා දීපු එකක් ඇති ඒකේ නැතුද? ඔච්චර මම මේකේ වන්න කියන්නම් මේ ටිකක් තියෙනවා හරි. මේ ලොකු අර චූටි නිකන් අර ආර්ථික විද්‍යාවේදී මොනවද ඕන වෙන්නේ කියන එකට විතරයි ඕන වෙන්නේ පුතේ ලොකු වැදගත්කමක් නැහැ. ඒකයි ඕකේ දාලා නැත්තේ. නමුත් මම ප්‍රසන්ටේෂන් එකක් දාන්න සමහර කරුණු තියෙනවා. ලොකුවට ඒක ඉෂුව එකක් කරගන්න එපා. අවශ්‍ය සියලු දේ මම එවනවා කියන්නේ මම මෙහාට දෙනවා එවන්න කියලා මේ ඔය මේ පළවෙනි පාඩමේ ඉතවලා අර චුට්ටා හුරතල් වෙන පාඩමනේ මේක. ඊට පස්සේ අපි ඔතනින් නවත්තනවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය එක තමයි අපි අනිත් දවසේ ඒකයි මේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. සහ මේ ඉල්ලුම සැපීමත් බොහෝ විට පටන් ගන්නත් ඉඩ තියෙනවා. ඉල්ලුම සැපීම දවස් දෙකකින් කරනවා. මේ බය වෙන්න අවශ්‍ය නැහැ. නමුත් තව ප්‍රශ්නයක් මම දෙනවා. ඒකයි නැවතුනේ ඔතනින් ආතල මේ ප්‍රශ්නේ ලියාගෙන මෙන්න මේකට තමයි විශේෂයෙන් මට උත්තරේ ඕනේ. අපි කතාත් කරමු කොහොමද මේකට උත්තරයක් ලියන්නේ කියන එක. දැන් පොඩ්ඩක් ඔයාලට පැහැදිලි වෙයි මේක ප්‍රායෝගිකව ආර්ථික විද්‍යාව යොදා ගන්නා විදි ගැනනේ අපි කතා කරන්නේ. එහෙම එකක් තමයි මේ. ටක් ගාලා ලියා ගන්න පුළුවන් නේද? ලියා ගන්න. හිගකම තේරීම සහ තරඟකාරීත්වය. හිගකම තේරීම සහ තරඟකාරීත්වය
මූලික ආර්ථික සංකල්ප තුනකි. මූලික ආර්ථික සංකල්ප තුනකි. මෙම සංකල්ප පදනම් කරගෙන හේතු දක්වමින් පහත සඳහන් ප්‍රශ්න සඳහා කෙටි පිළිතුරු සපයන්න. අන්න තව එකක් විභාගයේදී කෙටි පිළිතුර හොඳට ඕම ඇති ඈ. බයිලා නම් ලියන්න එපා. අපිට බලන්න ගියාම හරි අමාරුයි පුතේ ඒක. හරි ගොඩාක් විස්තර ලියන්නේ දන්නේ නැති කෙනා. මොකද කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ. ඒකට පැහැදිලි නිරවුල් ඉලක්කයට උත්තරේ ලියනවා දන්න කෙනා. ඒක හින්දා විභාගෙදිත් ඔයාලා හොඳට හිතේ තියාගන්න කෙටි පිළිතුරු කියලා අපි හැම ප්‍රශ්නයකම බොහෝ ප්‍රශ්න වල ලියලා තියෙනවා කෙටි පිළිතුරු සපයන්න. පස්වෙනි ප්‍රශ්නේදීත් අපි කියනවා ඒ විස්තර ඕනේ කෙටියෙන් ලියන්න කියලා. ආර්ථිකය ඉතාමත්ම කෙටියෙන් ලියන්න පුළුවන් විෂයක්. අයන්න මේ සාමාන්‍ය විභාගෙට එන විදිහමයි. ප්‍රශ්නේ නෙමෙයි එන ආකෘතිය මේක. ඔහොම විස්තරයක් දීලා පළවෙනි කොටස කියනවා කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් සැලකූ විට ඉහත සඳහන් සංකල්පවල පවත්නා අන්තර් සම්බන්ධතාවයන් දක්වන්න. පේපර් එක කවුරු හරිවත් කවන්න පේපර් එකට එන්නේ මොනවද වගේ අපි කරනවානේ. කවුද පේපර් එක හදන්නේ කියලා අහනවා. මම දන්නෙත් නැහැ. ඒක බය වෙන්න දෙයක් නැහැ. කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් සැලකූ විට ඉහත සඳහන් සංකල්පවල පවත්නා අන්තර් සම්බන්ධතාවන් දක්වන්න. හදන ඒවා දන්නේ එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එක. මේ අපිට තියෙන උගන්නන. හැබැයි උගන්නනවා විභාගෙට එනවා. ඉතින් ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. කවුරු හැදුවා. දෙවෙනි කොටස ව්‍යාපාර ආරම්භ කිරීමට හා පවත්වාගෙන යාමට අවශ්‍ය හිග සම්පත් වශයෙන් මූල්‍ය අතරමැදියන් විසින් හඳුනා ගන්නා සම්පත් මොනවාද? ඔන්න බලන්න ප්‍රැක්ටිකල් වෙච්චි හැටි ආර්ථික විද්‍යාව වෙතින්දී ලෙෆ්ට් වෙන්න එපා. මේ වැදගත් හරිය කරන්නේ අර ඕන නැති ටික තමයි කියුවේ. මොකද ව්‍යාපාර ආරම්භ කිරීමට හා පවත්වාගෙන අවශ්‍ය හිග සම්පත් වශයෙන් මූල්‍ය අතරමැදියන්. මට කියන්නේ කවුද මූල්‍ය අතරමැදියන් කියලා කියන්නේ? විසින් හඳුනා ගන්නා සම්පත් මොනවාද? කවුද මූල්‍ය අතරමැදියන් කියන්නේ? දැන් ඔයාලා ලියන්න ගියාම මේ ගැටලුවක් වෙනවා. ඒකයි මම අහන්නේ. කවුද මූල්‍ය අතරමැදියන් කියලා කියන්නේ? දන්නවා නේද? ඒක තමයි ඔයාලා ජොබ් කරන අය ඇති ඒ කට්ටිය දන්නවා. මම දැන් උත්තරේ කියන්නේ නැහැ. අනිත් අය ලියන්න. මොකද වැරදිච්චාම තමයි හරි දේ ඉගෙන ගන්න. මේකේ උත්තර ඔක්කොම ලියපු අය ඔක්කොගේම හරි ලියපු. එතකොට දැන් ඔයාලා හිතන්න ඕනේ ඔය කියපු පිරිස මොනවද ඔය සම්පත් හැටියට හඳුනාගන්නේ කියලා. දැක්කද? අර නිෂ්පාදන සම්පත් කියන එක ආර්ථික විද්‍යාවට ප්‍රායෝගික කරා. තුන්වෙනි කොටස. බලන්නකෝ ඒකෙදි මූල්‍ය අතරමැදියන් තම ව්‍යාපාර කටයුතු කිරීමේදී ගත යුතු තෝරා ගැනීම නිදසුන් සහිතව සාකච්ඡා කරන්න. මේක නොකරපු අයට බැරි වෙයි මේ තුන්වෙනි කොටස. මොකද මේ තෝරා ගැනීම ගැන නේ අහන්නේ. ඒක මම අනිත් දවසේ කරන සාමාන්‍ය වෙනදට මම පාඩම ඉවර කරනවා. මේ පැය දෙකමාර තිබ්බා අනිත් ටික ටක් ගාලා කරලා. ඒක හින්දා මේ ප්‍රශ්නේ ඒක කරපු ආර්ථික විද්‍යාව කරලා තියෙන අයට ගැටලුවක් නැහැ. නොකරපු අයට ලොකු ගැටලුවක් නැහැ. පොත පුදක් තව පොඩක් කියව ගත්තා. නමුත් ඒක ලබන සතිය ඉවර කමක් නැහැ. හරි. හතරවෙනි කොටස එකේ මේ හැම කොටසකටම ලකුණු 5 ගන්න දෙනවා. එක වාක්‍යයෙන් දෙකෙන් මේව ඉවරයි. එකිනෙකා අතර ඇති තරඟකාරීත්වය සඳහා
මූල්‍ය අතරමැදියන්ට භාවිතා කළ හැකි මෙවලම් ප්‍රධාන මෙවලම් භාවිතා කළ හැකි ප්‍රධාන මෙවලම් මොනවාද? අන්න බලන්නකො දැන් අර ඉගකම තේරීම තරංගය කියන තුනටම අපි මූල්‍ය අතරමැදියන් සම්බන්ධ කරා. ඇයි? ආර්ථික විද්‍යාව බලපාන්නේ මේ වෙළඳපොළ මූල්‍ය අතරමැදියන්ට පාරිප. එතකොට ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්නයක් නේ. ප්‍රැක්ටිකලි හිතලා ලියන්න වෙන්නේ. මේ කොච්චර ආර්ථික විද්‍යාව දැනගත්තාම මේක අපි බලමු කොච්චර හොඳට ලියනවද කියලා. හරිද? ඔය අද කරමු පාඩමේ. හැබැයි පාඩම පොඩි වගේ වුණාට දැන් හිතනකොට තේරෙනවනේ දැන් මෙහෙම ප්‍රශ්නයක් ආවොත් අපිට එකපාරට අපි මොනවද ලියන්නේ කියලා. දැන් හිතලා ලියලා අරකට දාන්න මේ සතිය ඇතුළත මම බලලා එහෙමම එවන්නම් මේ මේල් එකටම ආපහු දාන්නම්. හැබැයි දැන් ඒවල තව සුට්ටකින් එවයි කියලා හිතන්න එපා. වැඩ නැති වෙලාවක බලලා මම දෙන්නම් ඔක්කොම ලියන්න. ඒකත් අර අද උත්තර දුන්නා වගේම ඔයාලා පුරුදු වෙන්න ලියන්න අද ඉඳන්. මේ පළවෙනි ප්‍රශ්නේ ඉඳන්ම ලියන්න පුරුදු වුණ නැත්නම් මම හැමදාම ප්‍රශ්න දෙයි. ඔයාලා උත්තර ඉන්නේ. අන්තිමට මම ප්‍රශ්න දෙන එක නවත්තලා දානවා. ඉතින් පළක් නැතිව කරලා වැඩක් නැහැ නේ. මොකද විභාගයට ගියාම පුතේ ඔයාලා පාඩම් කරලා ගිහින් බෑ. ලියලා අතහුරු වෙලා යන්න ඕනේ. ඒකින්දයි කියන්නේ ඉතින් අර කිව්වන අහන ගුරු ඉහළ ගියත් එකයි ඒක වගේ තමයි. මොනවද? next week එකේ උත්තර එව්වොත් මම කතා කරනවා. උත්තර නැතුව මම එච්චර මට ඒ කියන්නේ අවශ්‍යතාවය වූ කලින් නව නිෂ්පාදනයේ මාතාවයි කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලට අවශ්‍යතාවය තියෙන්න ඕනේ නව නිපැයුමක් ලබා ගන්න නම්. උත්තර ලියලා එවන්න නැතුව මම මේක කතා කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා දන්නවා කියන එකනේ. එහෙම ටිකක් මම වෙනස්. මොකද මේ මම ඔක්කොම කියලා බෑ. ඒක මතක හිටින්නේ නැහැ පුතේ. ඔයාලා ලියලා එවුවන් පස්සේ ඒකේ තියෙන කරුණුත් එක්ක තියෙන අඩුපාඩු මම සාකච්ඡා කරනවා. ඒක ගැටලුවක් නැහැ. හැබැයි මේක එහෙමම නිකන් මම කතා කරන්නේ නැහැ. කවුරුත් ලියලා එවන්න නැත්නම්. ඉතින් ප්‍රශ්නේ දෙයි උත්තරේ ඔයාලා ලියා ගන්න බෑ. ඒක තමයි මොකද මේ තනියමින් අප්පුඩි ගහන්න බෑනේ. මේක ගොඩ යන්න ඔයාලට උවමනාව තියෙන්න ඕනේ. මොකද මේක සුදුසුකමක් හැටියට දැන් බොහෝ බැංකුවල පිළිගන්නවනේ. ඒ සුදුසුකම දෙන්න නම් අපි ඔයාලට දැනුම දීලා තියෙන්න ඕනේ. නැත්තම් ඒකේ ක්වොලිටියක් නැති වෙනවා. ඉතින් ඒ දැනුම දෙන්න නම් ඔයාලා අපිත් එක්ක මේක සහයෝගයෙන් ලියලා කරලා කරගෙන යන්න ඕනේ. එනතෝ සියල්ලෝම අපි කියෙව්වට ඔයාලට කවදාවත් මේ දැනුම ලැබෙන්නේ නැහැ. කොහේ හරි ගියාම කෝස් එක අපි කරලා තියෙන පාඨමාලාවේ ක්වොලිටි එකක් නැති වෙනවා. ඔයාලා දැනුම නැහැ ඔයාලට. ඒ අපි කියවලා තියෙන ඔයාලා ගිරව දාලා ගිහලා උත්තර ලියලා තියෙනවා. දැන් ඔය වගේ ප්‍රශ්න වලට උත්තර ලියනකොට ඔයාලා බැංකුවක වැඩ කරනවා නම් ඔයාලට තේරෙනවා මම බැංකුවරු කරේ මේක මෙවලමක් හැටියට මම පාවිච්චි කරන්නේ නැහැ නේ. එන්නේ ඒක තමයි වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ගිහිල්ලා මේ බැංකුවේදී ඒක ප්‍රායෝගිකව ඉමින් සැරේ යොදලා බලන්න පුළුවන් මේ කියන කතාව ඇත්තද කියලා. ඒ ටිකයි අපිට කරන්න ඕනේ. ඒක නිසා ලියන්න ලිව්වොත් අපි මේකට සමහර විට එක්කෙනාට එක උත්තර තියෙයි. සමහරට අලුත් උත්තරයක් ගොඩ නැගී. ආර්ථික විද්‍යාව කියන්නේ එහෙම තියරි වලට අමතරව දැන් මේක ප්‍රායෝගික ප්‍රශ්නයක්නේ. තියරිම නෙමෙයි. සමහර විට ආර්ථික විද්‍යාව දන්න අය මේ කරපු පාඩමට එහා ගිය දේකුත් ලියයි. කමක් නැහැ ඒකට. ඒක හොඳයිනේ. නේද? හිතලා ලියයි. ඒක කමක් නැහැ. දන්න නොකරපු අය අද කරපු ටිකෙන් ලියන්න. දන්න අය ඔයාලා දන්න තව දේවලුත් දාලා ලියන්න. එහෙනම් අපි නවත්තමු. මට නම් කිසි ගැටලුවක් නැහැ වෙලාව ගැන. නමුත් මේකේ ස්ටාෆ් එක වට වෙලා එයාලටත් ඇත්තට පහමාරෙන් පස්සේ යන්න එපා. ඔයාලටත් ඉතින් අර කියපු ඊළඟ ආවාස්තික පිරිවැය තත්ත්වයට යන්නත් එපා. ඔය එක එක කියපුවාට නේ. එහෙනම් ඒවටත් යන්න කියලා ආරාධනා කරමින් අපි අනිත් දවසේ හම්බ වෙනවා. කොහොම ස්තුතියි.